කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා මහතාට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට එක්සත් ජාතික පක්ෂයේ පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මහතාට සියලුම දෙනා අපි බොහොම ගෞරවයෙන් සටන සංවාද සභාවට පිළිගන්නවා. මාධ්‍යවේදීන් විදිහට අද අපිත් එක්ක එකතු වෙනවා සංජීව රණතුංග මහතා, ඒ වගේම කසුන් සමරවීර, ඒ වගේම අපේ චතුරංග හපුආරච්චි එකතු වෙනවා මාධ්‍යවේදීන් විදිහට. අපි සූදානම් ඔබට අවස්ථාව ලබා දෙන්න. අය මම කැමති ප්‍රථමයෙන් යොමු වෙන්න එස්.එම්. මරික්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැත්තට. දැන් රුපියල් 5000 දීමනාවක් ලබා දීලා තියෙනවා රජය. මෙය පවුලකට ප්‍රමාණවත්ද ඔබතුමාලා දකින විදිහට? පවුලකට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ලංකාවේ ජීවන රේඛාව අනුව පවුලකට අවශ්‍ය අවම පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ඒකක ප්‍රමාණයක් තියෙනවා. පුද්ගලයෙකුට තමයි දල වශයෙන් මාසෙකට රුපියල් 5300ක මුදලක් අවශ්‍ය වෙන්නේ. ඉතින් රුපියල් 5000කින් පුද්ගලයෙක්ට මාසෙකට ජීවත් වෙන්න අවම ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයි. 5000කින් පවුලක් ජීවත් කරවන්න බෑ. අනිත් එක දැන් දුන්නු 5000 අරගෙන තියෙන්නේ. බදු වැඩි කරලා. දැන් තෙල්වල ලාභය ලබා ගන්නවා කියලා තෙල්වල ලාභය ලබා දෙන්න පරිප්පු මිල අඩු කරනවකෝ සැමන් මිල අඩු කරනවකෝ. දැන් පරිප්පු වලට දාලා තියෙන ටැක්ස් එකයි සැමන් වලට දාලා තියෙන ටැක්ස් එකයි ඊළඟට අර්තාපල් මේ සුදුලූණු සීනි මේ ඔක්කොම අරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට දාලා තියෙන ටැක්ස් එක අරන් බැලුවම මේක හිඟා කෑමක්. මේක දුන්න එක ආයි ඉල්ලලා ගත්තා නම් ඊට වඩා ලාභයි. පැහැදිලි. ඔබතුමාලා යෝජනා කරන මුදල කීයද මාසිකව? අපි යෝජනා කරන මුදල තමයි දල වශයෙන් සතියකට පවුලකට 5000ක් දෙන්න කියන එක. ඒක දෙන්න ක්‍රමයකුත් තියෙනවා. එහෙනම් සතියකට 5000ක් දෙන්න. සතියකට අවම වශයෙන් සතියට 5000ක් දෙන්න කියලා. මාසිකව 20000ක් එතකොට. ඔව් දැන් මගේ උත්තරේ කම්ප්ලීට් කරන්න දෙන්නකෝ. අපි යෝජනා කරන්නේ සතියකට 5000ක් දෙන්න කියලා. මොකද හේතුව අපි ඒකට උදාහරණයක් කියන්නම්. දැන් දල වශයෙන් අපි අවුරුද්දකට තෙල් ආනයනය කරනවා ඩොලර් බිලියන 5ක මුදල් ප්‍රමාණයකට. එතකොට ලෝක වෙළඳ පොලේ පෞගිය කාලේ දැන් සුමාන දෙකකට විතර කලින් තෙල් බැරලයක මිල ඩොලර් 16ටත් බැස්සා. දැන් 20කට 25කට ඇවිල්ලා තියෙනවා. ඒත් සාමාන්‍යයෙන් අපේ මාකට් එකේ මේ වෙළඳ වටිනාකමෙන් 80ක් විතර බැහැලා තියෙන්නේ. එතකොට ඩොලර් බිලියන 4ක් විතර අපිට ඉතුරු කරගන්න පුළුවන් මේකේ කළමනාකාරීත්වය හරියට කරගත්තොත්. ඒ කියන්නේ අපිට වසරකටම ඇණවුම් කරන්න පුළුවන්. හැබැයි අපිට ඒව ගේන්න බෑ. ගේන්න බැරි මොකද ගබඩා පර්යන්ත නැහැ. ඒව පහුගිය කාලේ හදන්න ගියාමකෝ අන්න ඉන්දියාවට විකුණන්න යනවා, හරියට විකුණන්න යනවා කියලා. නමුත් ලෝකයේ දැන් සිංගප්පූරු වගේ රටවල් නැත්නම් විශාල භූමිකම්පා යන ජපානය වගේ රටවල් වල මේකට ක්‍රම තියෙනවා. ගබඩා ඒ වෙනත් රටවල් වල ගබඩා කරලා ඩොලර් 3ක පේමන්ට් එකක් ගෙවලා ගේන ක්‍රමයක්. එතකොට අපිට ඕඩර් කරන්න පුළුවන් ඉදිරි අවුරුද්දටම. ඕඩර් කරලා මාසයකට දෙකකට තුනකට සැරයක් ගෙනන ක්‍රමයක්. ඒක අපිට හැකියාව තියෙන්න ඕන. එහෙම වුණා නම් එතන දල වශයෙන් මේ රුපියල් බිලියන 780ක වගේ ඉතිරියක් තියෙනවා. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් ස්වයං රැකියා කරන පවුල් ලක්ෂ 25ක් ඉන්නවා. දෛනික ආදායම් ලබන පවුල් ලක්ෂ මේ 17ක් ඉන්නවා. ඔක්කොම ලක්ෂ 42යි. එතකොට මේ ලක්ෂ 42කටම සතියකට 5000 ගාන දුන්නත් ඔබ ගණන් කරලා බලන්න බිලියන 21යි යන්නේ. මාසයකට දුන්නත් බිලියන 84යි යන්නේ. මාස 3ක් දුන්නත් රුපියල් බිලියන 200 ගානක් යන්නේ. එතකොට අපිට තෙල් වලින් ඉතුරු කරගන්න මුදලින් මේක ගෙවන්න හැකියාව තියෙනවා. නමුත් ආණ්ඩුවට ඒක කිරීමේ හැකියාවක් නැහැ. රුපියල් 5000 දුන්නාම ඔක්කොම හරි කියලා. අනිත් එක තමයි මේ 5000 දෙන එක මේ කසුන් මේක මේ මැද මුල්නේ වලව්වෙන් හරි ඇමතිවරුන්ගේ මේ පොකට් වලින් ගෙනලා දෙන එක නෙවෙයි. මේක රජයේ ජනතාවගේ බදු මුදල් වලින් ජනතාවට දෙන එක. ඒතර මේක සීල් ගහලා ඇප්ලිකේෂන් බෙදලා මාර නාඩගමක් නේ නඩුවේ. එතකොට සමහර දැන් තියෙනවා ඒකත් හරියාකාරව බෙදිච්ච නැති දැන් තියෙනවා. බහුතරයක් රුපියල් 5000 ගිහිල්ලා තියෙනවා. මේ මාසේ මම දන්නේ තාම ඊයේ වෙනකනුත් ගෙවලා තිබ්බේ නැහැ. මේ මාසේ රුපියල් 5000. ඔව් දැන් මේ ඔව් අහන්න. මරික මහත්තයා දැන් ඔහොම කියද්දී හරි හොඳයි. නමුත් අපි මේක ප්‍රායෝගිකව බැලුවොත් එකක් තමයි කාරණේ ඒ නිලධාරීන් කරන්නේ. එතකොට ඒගොල්ලන්ට යම්කිසි ડોකියුමන්ට් එකක් තියෙන්න ඕනනේ. ඒකින්ද ඒව අස්සම් කරගන්න ඒව ගැන අපිට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රායෝගිකව ඔබතුමා කිව්වා වගේ අර ඩොලර් අඩුව හැබැයි එහෙම වුණොත් එකපාරට අපිට ඩොලර් විශාල ගාණක් ගෙවන්න වෙනවනේ ඔය ඕඩර් කරාම. අපි කිව්වට එවන්නේ නැහනේ. එහෙම ආර්ථික තත්ත්වයක් අද රටේ නැහනේ ඇත්තටම ඩොලර් ගන්න. දැන් ඔබට මම කියන්නම් දැන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128.6ක් යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 22ක් ජපානයෙන් ඩොලර් මිලියන 1.2ක් චීනෙන් ඩොලර් මිලියන 500ක් ණය සහ ආධාර වශයෙන්
ගන්න ඒගොල්ලෝ මේ සමහර ඒවා ගිවිසුම් අත්සන් කරලා තිනවා සමහර ඒවා ඒ ග්‍රාන්ට්ස් දෙන්න කැමති වෙලා තිනවා. එතකොට මේවා ඉක්මන් කරලා ගිවිසුම අත්සන් කරා නම් ඒ අදාළ තානාපති කාර්යාලයක ඒ ගිවිසුම් ටික අත්සන් කරා නම් account ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක වෙනවා. එතකොට ඒක ඩොලර් වලින් ඩොලර් වලට තමයි එන්නේ. එතකොට ඩොලර් වලින් ඩොලර් වලට තෙල් වලට ගෙවන්න පුළුවන්. ඒ ගෙවුවම අතටත් වෙලා නැහැ නේ මම ඇවිල්ලා නැහැ කියනවනේ මුදල්. ඒක හැකියාවනේ. ඒක තමන් කළමනාකරන හැකියාව තමන් මේව කරලා ගන්න ඕනේ. එතකොට සංජීව මම කියන්න ආපු පොයින්ට් එක තමයි දැන් ඔය ඔක්කොම තියෙද්දි ආණ්ඩුව මේ බිලියන ඔබේ නාලිකාවේ ගියා. රුපියල් බිලියන 232ක් අච්චු ගැහුවානේ. රුපියල් බිලියන 232ක් අච්චු ගැහුවා. එතකොට ඒ නිසා තමයි 182කට තිබිච්ච 182කට තිබිච්ච ඩොලර් එක 194ට නැගලා දැන් 189ට විතර බහැලා තියෙනවා. ඉතින් මම කියන්න ආවේ මේක සමස්ත චිත්‍රය දිහා අරන්නේ බලන්න ඕන සංජීව. සමස්ත චිත්‍රය අරගෙන බැලුවාම දැන් කොරෝනා පාලනය කරනවා කියන්නේ හමුදාව දාලා එක කාරණයක්. හරිද? ආර්ථිකය පාලනය කරන ඊට වඩා බැරෑරුම් කාරණයක්. බඩගින්න පාලනය කරනකොට ඊටත් වැඩිය බරපතල කාරණයක්. මොකද හේතුව දැන් ඔබ නිකන් ගලන් හදලා බලන්නකෝ. අපිට පොඩි වෙලාවෙ හින්දා අපි ඇමතුමාට යන්නද ඊළඟට නැත්තම් මේක මම පොඩි උත්තරයක් දීලා කම්ප්ලීට් කරන්නම්. නැත්තම් ඔයගොල්ලෝ අවස්ථාවේ දිගට කියතයි මොකද නැත්තම් අපිට තියෙන බොහොම පොඩ්ඩ වෙලා. මම දිග උත්තරයක් දෙන්න බොහොම කෙටියෙන් උත්තරයක් දෙන්නේ. දැන් සංජීව දැන් මේ කොරෝනා වලින් මිනිස්සුන්ව බේර ගන්නව වගේම බඩගින්නේ කුසගින්නෙනුත් මිනිස්සුන්ව බේර ගන්න ඕන. අනිත් පැත්තේ මිනිස්සුන්ගේ රැකියාව නැතිවීමනුත් බේර ගන්න ඕන. ඔබ ඇතුළුව පුද්ගලික අංශයේ වැඩ කරන අයගේ පඩි කප්පාදු වෙනුත් බේර ගන්න ඕන. හරිද? එතකොට ග්‍රාම්‍ය සහ මධ්‍ය පරිමාණ ආර්ථිකයත් බේර ගන්න ඕන. ඉතින් මේ ඔක්කොම මේ ලේසි නෑ. අමාරුයි. අපි තාණ්ඩුවට ඒකට සහයෝගය ලබා දෙන්න ඕනේ. සංචාරක කර්මාන්තේ කඩන් වැටලා තියෙනවා. අපනයනේ සම්පූර්ණයෙන්ම නතරලා තියෙන මේ. ඉතින් මේක අර Tamanට විතරක් මේක කරන්න පුළුවන් කියලා ඉන්න හැඟීම නිසා තමයි අඩ වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාලා ඔය කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට එහෙම යෝජනාවක් මොකක් හරි ඉදිරිපත් කරලා ඉතින් තියෙනවා. පාර්ලිමේන්තුවේ නැතුව කොහෙද කතා කරන්නේ? සෙල්ලම් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැහැ. සෙල්ලම් පාර්ලිමේන්තුවේ කතා කරාම සෙල්ලම් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. පොඩි කයියක් ගාලා පිටට තට්ටුවක් දාලා මේ රෝල් එකක් කාලා පේන්ටියක් බීලා එන්න මහින්ද මහත්තයාගේ කරරස දාගෙන එන්න යන්න පුළුවන්. ඉතින් අනිත්‍යානුකූල තැන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව නැතුව මේ කතා කරලා වැඩක් නැහැ නේ. ලෝකයේ ඇමතුමා දැන් අද දැන් මේ කතා වෙන අපි ඉන්න ටොපික් එකත් එක්කම ගත්තොත් දැන් මරිකා මන්ත්‍රීතුමත් මේ 5000 මදිකම ගැන කතා කරනවානේ. ගොඩක් දෙනා මේක ගැන කතා කරනවා. දැන් අනිත් ප්‍රශ්නේ තමයි ඔය තීරණ ගන්න කැබිනට් අමාත්‍යවරු ඔක්කොමල්ලම අනිත් පැත්තෙන් තව තීරණයක් ගන්නවා. ඔබතුමත් ක්‍රීඩා අමාත්‍යවරයා විදියට හිටියා බිලියන 8ක් යූස් කරලා ග්‍රවුන්ඩ් එකක් හදන්න. එතකොට තව පාරවල් හදන්න බිලියන 15ක්. ඒ වගේ ඒ කියන්නේ මේ පටිකර තද කරගන්න ඕනේ කියලා මේකේ ඉම්පෝටන්ස් එක කියන ආණ්ඩුවම ඒ කැබිනට් එකම අනිත් පැත්තෙන් මේ වගේ තීරණ ගත්තාම ජනතාවට ආර්ථිකය ගැන මොන වගේ හැඟීමක් නැති වෙන. ඒ කියන්නේ ජනතාව විදිහට අපි මොකද්ද හිතන්න ඕන? රටට සල්ලි තියෙනවද? රටට සල්ලි නැද්ද? තමුන්නාංශ කියපු කතාව. ග්‍රවුන්ඩ් එකක් හදන්න තීන්දුවක් ගත්ත කියලා බන්දුල ගුණවර්ධන මැතිතුමා කිව්වා. ඒ ජනාධිපතිතුමා ක්‍රීඩකයෝ ඒ ශ්‍රේෂ්ඨ උදත් එක්ක කතා කළේ ඒක නැවැත්තුවා. ඔව්. මේ වෙලාවේ ඒක අවශ්‍ය නැහැ. නමුත් එහෙම තීරණයක් ගත්තනේ ඇමතුමා. ඒ කියන්නේ ඒ තීරණය ගන්න මොහොතේ මොකද්ද තිබ්බා කියන්නේ? ආණ්ඩුව ගත්තේ නැහැ එහෙම තීන්දුවක්. ක්‍රිකට් බෝඩ් එකයි ඒ තීන්දුව අරන් තිබුණේ. ආණ්ඩුවේ තීන්දුවක් නෙමෙයි ඒක. ක්‍රිකට් බෝඩ් එකට මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙන කාලේ අක්කර 26ක් දීලා තිනවා කැබිනට් පේපර් එකකින් හරින් මන්ත්‍රීතුමා ක්‍රීඩා මැතිවරයා කාලේ ක්‍රිකට් බෝඩ් එක. ඒකට බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒගොල්ලන් උනන්දු කරලා තිබුණා. යාගේ කොට්ටාසේ ක්‍රීඩා පිටිය හදන්න මේ වෙලාවේ පටන් ගමු. ළඟ ළඟ ඡන්දෙත් වෙන නිසා. ඔව් වෙන්න ඇති. නමුත් ඒක පිළිබඳව මතු වුණාම රජයේ මැදිහත් වෙලා අගමැතිතුමා ප්‍රශ්නයක් අතෝල හිටපු ක්‍රීඩා ඇමතිවරු දැන් ඉන්න ක්‍රීඩා ඇමතිතුමා ශ්‍රේෂ්ඨ ඉන්න ක්‍රීඩකයෝ ඔක්කොම ගෙල්ලා තීන්දුවක් ගත්තා මේ වෙලාවේ කෝන්නේ නැtei කියලා. එතකොට පාරවල් හයිවේ හැදීම සඳහා වෙන් කරපු ඒ හයිවේ හදන්නේ දැන් අද මේ රටේ තියෙන ප්‍රශ්නයක්. කොරෝනා. මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ කොරෝනා. දැන් මේ කොරෝනා තියෙනකොට රට දුවන්න එපා. දැන් අද මොකද වෙලා තියෙන්නේ මේ රට? මේ රටේ මාස දවස් 60ක් විතර රට වහලා තිබුණා කොළඹ දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයත්. රටම වහලා තියෙනවා. දැන් මේ රටේ මහජනයාට රස්සාවල් ආදායම් මාර්ග ඕනේ. එහෙනම් මේ රට දුවන්න ඕනේ. රට විවෘත වෙන්න ඕනේ. ඒ විවෘත වුණොත් තමයි මේ ආදායම් මාර්ග එන්නේ. මේ රටේ ජනතාව හැමදාම ගෙදර තියාගෙන දෙන්න පුළුවන් කමක් නැහැ. අද ඒ නිසා අද අපි ආරම්භ කරලා තියෙනවා ගම්වල පොඩි පාරවල් හදන්න. සංවර්ධන කරන්න කර්මාන්ත ශාලාව ආරම්භ කරා. දැන් ඇඟලු කර්මාන්තයේ තීච්ච කර්මාන්තය
රජයේ මැදිහත් වෙලා විවිධ සාකච්ඡා පවත්වලා මමත් හිටියේ සාකච්ඡාවල ඇමරිකන් තානාපතිතුමා යුරෝපියන් තානාපතිතුමා ගන්නලා අපි අඟලුම් කර්මාන්තවලට විකල්ප ප්‍රොඩක්ෂන් ඇති කරා. දැන් එහෙනම් අද ලෝකයේ ප්‍රධාන රටවල් වලට ඕන කරන මාස්ක් සෞඛ්‍යයට ඕන උපකරණ ප්‍රධාන අය අරනවා දැන් ඒ කටයුත්ත ආරම්භ කරනවා. ඒකත් දුරස්ථභාවයෙන් හින්දා කටයුතු කරනවා. ඒතකොට මේ රටේ විශාල ගොඩනැගිලි කර්මාන්තයේ විශාල පිරිසක් රක්ෂාව කරා. එයන්ට කොහොමද රක්ෂාව දෙන්නේ? එහෙනම් මේ වගේ ආයතන පටන් ගන්නකොට දහස් ගණන් ඒවල රැකියාව හම්බ වෙනවා. ආදායම හම්බ වෙනවා. ඉතින් මේ රටේ මිනිස්සු මේ මහජනයාව ක්‍රියාවට නගන්න ඕනේ ඒගොල්ලන්ට ජීවත් වෙන මාර්ගයක් ඇති වෙන්න. ඒකට විවිධ ක්‍රම ප්‍රව. දැන් මොකද සංචාරක ව්‍යාපාරයේ තව කාලයකට සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්නේ නැහැ. ඒක ලෝකේ බිලියන 20ක් 30ක් සංචාරය කරා පාස්කුරිදායන් අපේ රටේ එක කොටසක් නැවතුණා. දැන් මේකෙන් ලෝකෙම තව මාස 7ක් 8ක් යනකම් සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේ රට දුවන්න ඕනේ. දැන් මෙතුමා කිව්වා වගේ බඩු වලට බදු දැම්මක්. ඇයි බදු දැම්මේ? ඇයි බදු දැම්මේ? හොඳ ප්‍රශ්න. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් වලටයි බඩු දැම්මේ. එහෙනම් අපේ රටේ අද අපි තීන්දුව කරලා තිනවා ඒනට ඇමතුමා ඔබතුමා කියන ඒ කියන්නේ ඔබතුමා කියන කාරණේම ඔබතුමා කියන කාරණේ අනිත් පැත්තට වෙනවනේ. දැන් මෙතුමා පැහැදිලිව කිව්වා. නෑ මට තේරුම් කරන්න දුන්නේ නෑනේ තමුන්නාසේ. දැන් බදු දැම්මහම ඒවා නිෂ්පාදනය දැන්ටම අපි වගා සංගාරමයක් ආරම්භ කරලා තියෙනවා. රටේ කුෂ්කර්මය දියුණු කරන්න, එළවලු දියුණු කරන්න, පළතුරු දියුණු. එහෙනම් ඒකට එයන්ට ඉල්ලුමක් ඇති වෙනවා. දැන් අල නිෂ්පාදකයාට දැන් අද ගත්තොත් අල පිටරටින් ගෙනාවොත් මේ අල නිෂ්පාදකයේ අල මිල බිඳුවට වැටේ. බොම්බයි ලුණු මේ රටෙන් ගෙනාවොත් අපි කරන්නේ බැරි. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ රට ලෝකයේත් එක්ක තියෙන ගිවිසුම් අනුව අපිට බඩු ගැනීම තහනම් කරන්න බෑ. හැබැයි මේ බඩු ගැනීම අධෛර්ය කරන්න පුළුවන්. අධෛර්ය කරන්න පුළුවන් වන්නේ බදු වලින්. එමතුමා එච්චර දුර දැන් ඔබතුමා කියන කාරණේ ඊටාම ඒ කියන්නේ long term plan එකක්. දැන් ඒ වුණාට ඉතින් අතේ තියෙන මේවා තුන් මාසේ කොයිද? තෙල් මිලත් එක්ක තියෙන ප්‍රශ්නේදී මුදල් ආණ්ඩුවට අතේ තියාගෙන ඇයි ඒ ජනතාවට ඒක දාන්න නැතුව තෙල් මිල තියෙන ප්‍රශ්නේ දැන් මේ තුමාලා ආණ්ඩු කරා. ඇයි රිෆයිනරි එක දිවේ නැත්තේ? සුපර් ටැංකර් එකක් ගෙන්න ඩොලර් තිබුණේ නැහැ. ඒ නිසා ස්පොට් එකේ ටොන් 30,000 ගෙනාවේ. ලෝකේ තෙල් මිල බිමට වැටුණත් අපිට ඩොලර් ඕනේ ගේන්න. සුපර් ටැංකර් එකකට ගේන්න පුළුවන් 185,000 tons. 185,000 tons වලට දැන් ඩොලර් 20 නම් 20 ගානේ ඕනේ. ස්පොට් එකේ ගත්තොත් 20 ගානේ. අපි ගාව ඩොලර් නෑ නිකන්. එමතුමා ඔබතුමා කියන කතාව හරි. ඒ වුණාට අපි දැන් මේක තියෙන ප්‍රශ්නේ අපි චතුරංග අපි මෙහෙම යමුද පොඩ්ඩක් හොඳයි මේ අපිට ලෝකයේ ධනවත් රටකුත් එක්ක කරන ධනවත් රටකුත් එක්ක යන විදිහට අපේ රට යන්නේ මේ මොකද මේ අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට ආර්ථිකයේ බිමට වැටිච්ච රට 2015 මේ රටේ ඇමතුමා අපට තේරෙනවා ආර්ථික වේගය 0.75කට තිබුණා. අපි බාර ගන්නකොට 1.2කට මේ රට වැටිලා තිබුණේ. තේරෙනවා ඔබතුමා කියන එක අපි මේ යන්නම් මොකද පොඩි වෙලාවක් තියෙනවා. දැන් අපි මේ නාමල් මහත්තයා පැත්තට යන්න ඕන මොකද මේ දැන් මෙතුමා කිව්වා. අපි දකිනවා ලොකු ප්‍රශ්න ටිකක්. දැන් ඇමතුමා කියනවා මේ ඔක්කොම කරන්නේ ගොවියට. හැබැයි අපි ගොවියට විතර නෙවෙයි සුළු කාර්මිකයට ඔව්. අපි හැබැයි දකිනවා දැන් අද බලන්න මේකේ මගේ ප්‍රශ්නෙට මම තව නාමල් කරුණාරන්ට යන්න ඉස්සෙල්ලා මම තව කාරණාවක් කියන්නම්. ඔව් කියන්න. ඇයි අද ගොවියා ශක්තිමත් වෙච්ච හින්දානේ වීමෝල් කාර්යය 56ට වී ගන්න. 56ට වී ගන්න ගොවියාගේ අතටනේ සල්ලි යන්නේ. මීට ඉස්සෙල්ලා ගත්තේ 35ටනේ. 35ට 32ටනේ ගත්තේ. දැන් අද තරඟයට ගිහිල්ලා 55ට ගන්නවා ගොවියගේ. කාටද ඒ සල්ලි යන්නේ? ගොවියට යන්නේ. හොඳයි ගරු මහත්මයා පොඩි ප්‍රශ්නයක් අහන්න ඔබතුමා සවායන්න මේ ඔබතුමා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ මම ඔබතුමා ළඟට එනවා මේ ආයෙනවා. අවස්ථාව දෙන්නම් මේ ඔබතුමා මේ ආණ්ඩුව නියෝජනය කරන හින්දා මම අහන්නේ. ඔබතුමා දන්නවද දැන් ඔබතුමා ඉන්ධන මිල ගැන ඇහුවානේ? ඔව්. ඉන්ධන මිල ස්ථායි කරන අරමුදල කෙලයක් ගැන ඔබතුමා දන්නවද? ඉන්ධන මිල ස්ථායි කරන අරමුදල කෙලයක් ගැන ඔබතුමා දන්නවද? ඉන්ධන මිල ස්ථායි කරන අරමුදල කියලා ඔබතුමා දැනුවත්ද ඒක ගැන? ඔව්. මොකක්ද ඒකෙන් කරන්නේ? දැන් ඉන්ධන මිල
ලෝකයේ ඔපෙක් එක තමයි තීන්දුව කරන්නේ ඉන්ධන මිල පාලනය කරන්නේ. හරි. ඉන්ධන මිල ඔපෙක් එක තීන්දුව කරන එක වතාවට ඉන්ධන මිල පාලනය කරා ගන්න නිෂ්පාදනයේ යම් යම් අවස්ථාවල අඩු වැඩි කරනවා. නමුත් ඒ ඔක්කොම අඩු වැඩි කරත් අද ඉන්ධන මිල දවසෙන් දවසම කඩාගෙන වැටිලා 16ට ඇවිල්ලා දැන් 20ට නැවිලා තියෙනවා. ඔව්. ඒ 20ට ආවහම ඍජුව බයස්ලට ගන්න පුළුවන් 20ට. අනිත් අය දැන් අපි ගන්නේ ලොං ටර්ම් දින 80ට 360ට විවිධ මේ අහන ප්‍රශ්න නිශ්චිතව මම දැන් ඔබතුමා දැනුවත් නේ සම්බන්ධව. නිශ්චිතව ඒතකොට දැන් ඔබතුමාලා ආණ්ඩුව කිව්වේ අප්‍රේල් මාසේ මුල වෙද්දී ඉන්ධන සහනය පරිප්පු වලින් දෙනවා කියලා. එහෙම දුන්නේ කොහොමද? ඒ කියන්නේ මම දැනුවත් නෑ ගැන. දැන් මෙහෙමයි මෙතෙක් කල දැන් ඉන්ධන මිලට ක්‍රම දෙකක් කරනවා. දැන් පහුගිය ආණ්ඩුව යටතේ ඉන්ධන මිල අඩු වුණාම රජේ බදු අය කරේ නෑ IOC සමාගමට ඒ ලාභය අරගෙන යන්න දුන්නා. අපි පාර්ලිමේන්තුවේ බොහොම අවස්ථාවල කිව්වා මෙන්න බිලියන ගාණක් මේ ලාභය අරන් කියයි කියලා. අපි ආණ්ඩුව මොකද කරේ? ඉන්ධන මිලට බදු දැම්මා. රජයේ වැඩිවිච්ච අඩුවිච්ච මුදල රජය අය කරගත්තා. අය කරගෙන ඒකෙන් අපි කටයුතු කරේ සමස්ත ජනතාවටම ප්‍රයෝජන වෙන විදිහට යම් යම් භාණ්ඩවල තෝරාගත්ත භාණ්ඩවල මිල අඩු කරන්න. හරි. නමුත් ඒ භාණ්ඩ අඩු කරගෙන යනකොට මේ කොරෝනා රෝගය ආවා. දැන් මේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා අපිට. පැහැදිලි. ඒ මුහුණ දෙන්න අපි මොනවද කරන්න ඕනේ? මේ ආදායම් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි ස්තුතියි පැමතුමා. එතකොට දැන් මේ ඔබතුමාලා නිකුත් කරනවා මේ අප්‍රේල් මාසයේ අග මහ බැංකු වාර්තාව 2019. ඔව්. එහි සඳහන් වෙනවා මේ කොරෝනා පාලනය සඳහා ගන්න ලබන විශේෂ පියවර කියලා. ඔව්. එහි සඳහන් වෙනවා රුපියල් බිලියන 200ක මුදලක් රැස් කරන්න තමයි ඉලක්කය තියෙන්නේ. බෙරද පොලේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති khනිජ තෙල් මිල ගණන් වලින් ප්‍රතිලාභ ලැබමින් මාස 6ක් සඳහා තමයි මේ අරමුදල හදන්නේ. ඔව්. අපි ඔබතුමාලා කලින් කිව්වේ ඉන්ධන සහනය පරිප්පු වලින් දෙනවා කියලා. ඔව්. හැබැයි එහෙම ජනතාවට ඒක දැනලා නැහැ. හැබැයි ඔබතුමාලා ජනතාව නොදැනුවත්ව ඉන්ධන මිල ස්ථායි කරනවා කියලා අරමුදලක් හදලා ඒකට ඩොලර් බිලියන 200ක් ඉතිරි මාස 6 ඇතුළත එකතු කරගන්න තමයි ප්ලෑන් එක ගහන්නේ. ඉතින් මෙතන ඉන්න මහජන වෙන්න බෑ රුපියල් බිලියන 200ක්. ඔව් ඩොලර් බිලියන 200ක් කියලා තියෙන්නේ මෙහි. රුපියල්. ඔව් රුපියල් බිලියන 200ක් සමායන. ඒතකොට දැන් මෙතන ඉන්න මහජන නියෝජිතව මම දන්නේ නැහැ ඔබතුමාලා දැනුවත්ද මෙහෙම එකක් සම්බන්ධව කියලා. මේ මහ බැංකුව වාර්තාව ඔබතුමාලා අරන් බලන්න පුළුවන්. මම පිළිගන්නවා. දැන් ඒක ඒකේ වැරද්ද මොකද්ද? ඒ කියන්නේ එහෙම ඒකේ වැරද්ද මොකද්ද? නෑ මං කියන්නේ වැරද්ද නෙවෙයි ජනතාව මේ සම්බන්ධව ඔබතුමාලා කිව්වේ එහෙම නෙවෙයිනේ. මේ වගේ ප්‍රශ්නකදී මේ එක්තරා අමාත්‍යවරයෙක් කිව්වා. නෑ. පැහැදිලිව. නෑ ඒක නෙමෙයිනේ ප්‍රශ්නේ. දැන් මේ කොරෝනා ඇවිල්ලා බලාපොරොත්තු දෙයක් නෙමෙයිනේ. මේ රට බලාපොරොත්තු නෑ මතුමා මේ අහන්නේ දැන් මේ සල්ලි මේ කියන ලාභය මෙයා අහන්නේ ඇත්තටම සාඩින් වලින් දුන්නද නැත්නම් මේ account එකේ තියෙනවද කියලා රටේ මිනිස්සුන්ට අහන්නේ. සාඩින් වලින් දුන්න දැන් ඒක අද මේ රටේ ජනතාව වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ රුපියල් 5000 දෙන්න. මේ ආයිකල මේ ඉන්ධන මිල ස්ථායි කරන අරමුදල එන සල්ලි රුපියල් 5000 දෙන්න භාවිතා කරනවා. අයි මේ විදේශ රටවල ඉන්න ඔබ දැනුවත්ද එහෙම එකක් ගැන? අපේ විදේශ රටවල නෑ රුපියල් 5000 දෙන්න පාවිච්චි කරනකෝ සමෘද්ධි මේ ව්‍යාපාර අරමුදල එහෙමයි කිව්වේ. සමුද්‍ර ව්‍යාපාරයේ අරමුදල් මදි ඒකක දෙන්න. දැන් මේ මාසෙට මුදල් දෙන්න සමුද්‍ර ව්යාපාරයේ මුදල් නැහැ. ඒකත් වෙන අරමුදල් වලින් ගන්න. මේ සල්ලිත් ගන්නවා කියලා ගන්නවා. හරි. නාමල් මන්ත්‍රී පැහැදිලි කරන්නම. නෑ මට පැහැදිලි නාමල් මන්ත්‍රීතුමා දැන් මට මේ දැනගන්න ඕන දැන් ඔබතුමාලා මේ ගොඩක් ගොවියොන් එක්ක සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. මේ දවස්වල දකිනවා පෝර නැහැ. මිනිස්සු ගන්නවා. දැන් මෙතුමාලා දැන් ගොවියා උදව් කරන්න ක්‍රමවේදයක් හදනවා. හැබැයි මිනිස්සුන්ට විකුණ ගන්න බෑ බඩු ටික. කොළඹට ආවම මිනිස්සයාට ගන්න බෑ ලාභයට බඩු ටික. මේ ප්‍රශ්නේ කොතනද ඇති වෙලා තියෙන්නේ කියලා ඔබලා හිතන්නේ මේ? ඔව් ඇත්තටම දැන් මෙතන මෙහෙමයි. දැන් අපි මෙතනින්ම පටන් ගමුකෝ. දැන් මෙතුමා කියනවා මේ බදු ගැහුවේ ගොවියා රකින්න කියලා. විශේෂයෙන්ම අල ලුණු. දැන් උදාහරණයක් ගත්තොත් අල. පරිප්පුත් තිබ්බා. පරිප්පුත් මෙහෙ තියෙනවද කියලා මට මේ වෙනකොට ගොවියා ළඟ අල ගෙඩියක්වත් නැහැ. දැන් වැලිමඩ දැන් තමයි අල හිටවන්නේ. ඌව පරණගම පැත්තට අල හිටවන්න දෙන්නේ තව මාසයක් විතර යනවා එහාට අල හිටවන්න එනකොට. එතකොට දැන් හිටවන අලවලත් අස්සන්න ගන්න මාස දෙකමාර පණිනවා. ඊට පස්සේ ලොකු ලුණු ගොවියා
දැන් තමයි ඇට තවන් දාලා තියෙන්නේ. තව පැල හිටවන්න පටන් ගන්නත් නැහැ. ඒ ඇටත් දැන් පැලවෙන්න ඒක වෙනම කතන්දරයක් තියෙනවා. ඊට ඒව වගා කර ගන්නත් විදියක් නැහැ. පොහොරත් නැහැ. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට දැන් ලූණු බිකක්වත් ගොවියා ළඟ නැති තත්ත්වය තුල අලගෙඩියක්වත් නැති තත්ත්වය තුල ගොවියා ආරක්ෂා කරන්න මේවට බදු ගහනවා. ඇත්තටම මේ බොරුවනේ මේ කරන්නේ. ඊළඟ අනිත් පැත්තෙන් ගත්තාම දැන් වී රුපියල් 56 කියලා ඇමතුමා කියනවා. රුපියල් 56. ඒතකොට දැන් 56ට මොන ගොවියාද වී විකුණන්නේ? දැන් ගොවියෝ ළඟ වී නැහැ. දැන් ගොවියා ළඟ තියෙන වී ටික විකුණලා තියෙන්නේ. ගොවියා ළඟ වී ටිකක් තියෙනවා එයාගේ කෑමට තියාගෙන. ඊළඟ කන්න පැහැෙනකම්. එතකොට ගොවියා ළඟ වී නැති කාලෙට වී මිල නගනවා. ඊට පස්සේ ඒ වී මිලට සාපේක්ෂව හාල් මිල නගනවා. දැන් සිද්ධ කරලා තින්නේ ඕක. ඊට පස්සේ ගොයන් කැපෙන කාලෙට ආයේ මේ විලම මේ මිල බහිනවා. හැබැයි හාල් මිල අරහෙමමයි. වී වලින් නෙමෙයි හාල් හදන්නේ. ඒ වගේ තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් හාල් ප්‍රශ්නයක් තියෙනවනේ ඇත්තටම. දැන් මට මෙතෙන් එනකොටත් අද සෑහෙන කට්ටිය කතා කරුවා ලංකාවේ හාල් හිගයක් ඇති වෙන්න විදිහක් නැහැ. හාල් හිඟයක් තියෙනවද මම හිතුව මම එහෙම හාල් හිඟයක් තියෙනවද මේ මොහොතේ? කඩවල නැහැ. කඩවල වල හාල් නැහැ. දැන් සතොස සම්පකාර කඩවලත් සමහර කඩවල හාල් දෙන්නේ සීමා කරලා. කිලෝ 3ක් දෙන්නේ සමහර තැන්වල. දැන් මට අද එහෙම අත්දැකීම් කීපයක්ම ආවා. ඊට පස්සේ යාපනයේ මේනකොට හාල් කිලෝ එක රුපියල් 115යි 125යි. මේ අතර යාපනයේ හාල් කිලෝ එක. මේ අද දවස් වෙනකොට. එතකොට හාල් මිල වැඩි. ඊට පස්සේ හාල් හිගයක් තියෙනවා. කඩවල වල බෝඩ් දාලා තියෙනවා හාල් නැහැ කියලා. එහෙමනම් හාල් හදන්නේ වී වලින්. එතකොට දැන් ආණ්ඩුව පිළිගන්නවද වී හිගයක් තියෙනවා කියලා? නැහැ. දැන් අඩු ගානේ මහා පරිමාණ මෝල් හිමියෝ කියනවද වී හිගයක් තියෙනවා කියලා? නැහැ. කවුරුත් කියන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් මහා පරිමාණ මෝල් හිමියෙක් විදිහට ඩඩ්ලි සිරිසේන මහත්තයා ගිය මාර්තු 18 වෙනිදා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා. ඒක යාගේ Facebook එකම ගිණුමේ තියෙනවා. එයා කියනවා 2021 අප්‍රේල් වෙනකම් රටට අවශ්‍ය වීතොග සහල් තොග තියෙනවා කිසි හිගයක් නෑ කියලා. එහෙමනම් ඒගොල්ලොත් කියනවා රටේ හාල් වී හිගයක් නෑ කියලා. එහෙමනම් වී හිගයක් නැත්නම් එහෙමනම් කොහොමද හාල් හිගයක් එන්නේ? අපට අවුරුද්දකට වී අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 36යි. අපි නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 45 50 අතර ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. එතකොට දැන් මේ ගිය මහ කර්ණේ විතරක් මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් 30ක් අතර ප්‍රමාණයක් වී අස්වැන්නක් අපි ගත්තා. එතකොට දෙවන්ත වී අස්වැන්නක්. එහෙමනම් හැම අවුරුද්දකම අපි පටන් ගන්නෙ වී අතිරික්තයක් එක්ක. එහෙමනම් මේ වීතොග සහල් බවට පත් වෙලා වෙළඳ පොළට එන්නේ නැති ප්‍රශ්නයක් නේ තියෙන්නේ. මේක කළමනාකරණය කරන්න ආණ්ඩුව සමත් වෙලා නැහෙනි. මේකේ තියෙන ප්‍රශ්නේ මම මේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරලා මේ අහන්නේ දැන් අපි වී හදලා අපි කාලා ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් එහාට යන්න පාර්ථය දියුණු කරන්න නම් පිටරට යවන්නනේ අපි කතා කරන්නේ මේ අපි මම දන්නේ දේශපාලඥයෝ කියනවා ඇහෙන්නේ එහෙමයි. එතකොට අපිට ඩොලර් එනවා කියලා. එහෙම තත්වයක් අද රටේ තියෙනවද කියන එක මම මේ ආහාර අහන්නේ. නෑ ඇත්තටම එහෙම තත්වයක් නැහැ නේද? උදාහරණයක් ගත්තොත් දැන් ලෝණු ගෙඩි ගමුකෝ. ගිය අවුරුද්දේ අපි ලෝණු වවන්නේ හෙක්ටයාර් 1000කට වඩා අඩු ප්‍රමාණයක්. අපි ලෝණු අස්වැන්න ගන්නේ මෙට්‍රික් ටොන් 16000. එතකොට මේක රටේ අවශ්‍යතාවයෙන් 10%යි. අපිට කෑමට පමණක් ලොකු ලූණු අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටොන් 2,90,000ක්. හැබැයි අපිට පිටරට පටවන තැන දක්වා අපි ගොවියට ලූණු වවන්න බැරිද? පුළුවන්. අපි මේ හෙක්ටයාර් 10,000ක් ලූණු වගා කරොත් එහෙම අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් පෞද්ගලික කාලේ හෙක්ටයාර් 6,500 7,000 මට්ටමේ ලොකු ලුණු වගා කරපු අවස්ථා තියෙනවා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් හෙක්ටයාර් 3,000කට වැඩි ප්‍රමාණයක් වගා කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. එතකොට 60කට වැඩි ප්‍රමාණයක් අපේ අවශ්‍යතාවයේ සපුරුප අවස්ථා තියෙනවා. ඒතකොට එමනම් හෙක්ටයාර් 10,000ට එහා ප්‍රමාණයක් අපි වගා කරනවා කියන්නේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. ඊට එහා වගා කරනවා කියන්නේ සහ ගොවියට අවශ්‍ය පහසුකම් ටික දීලා හොඳ බීජ ප්‍රභේද දීලා මීට අදාළ පරිසරය හැදුවොත් එහෙම ලොකු ලුණු වලින් අපි ස්වයංපෝෂිත වෙලා අපේ ලොකු ලුණු රටපටවන තැන දක්වා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒතකොට එහෙම බවක් පේන්නේ නැහැ. මම මේ ලොකු ලුණු ගත්ත එක උදාහරණයක් විදියට. හරි දැන් ඊළඟට දැන් අපි වවමු ඊට පස්සේ රටාගම ඔය එක එක જાති එනවා. නොයි කතන්දර එනවා.
දැන් ගෙවතු වගා එනවා. ගෙවතු වගා දසලක්ෂයක් කියලා එනවා. අපි පොඩ්ඩක් එහෙනම් පැහැදිලිව. එතකොට වෙලාව ඉවරුනේ හින්දා පොඩ්ඩක් මේ මෙතුමන්ට යන්න. තප්පරකින් ඉවරනා. එතකොට මේකත් එක්ක දැන් වවමු කියලා විතරක් හරියන්නේ නෑනේ. වවන්න ගොවියට බීජ ටික නැත්තම්, පෝර ටික නැත්තම්, ගිනි ගණන් වලට පොහොර ටික ගන්න වෙනවනම් තව මාස එකහමාරකින් පස්සේ දැවන්ත අස්වැන්නක් එන්න පටන් ගන්නවා වෙළඳ පොළට. ඒ අස්වැන්න කොහොමද නඩත්තු කරන්නේ? ඒකට මොකද්ද අපි යොදලා තියෙන වැඩපිළිවෙල? ඒ මොකක්වත් වැඩපිළිවෙලක් නැහැ. වැඩපිළිවෙලක් නැතුව ඇත්තටම නිකම් කතා සාප්පු දැම්මට වැඩක් නැහැ. ඔව් මම කැමතියි නන්දන ගුණතිලක මන්ත්‍රීතුමා පැත්තට යමු වෙන්න. හිටපු මන්ත්‍රීතුමා පැත්තට දැන් ඔබතුමාගේ පක්ෂ නායකතුමා කියනවා අද පුවත්පත් පව වාර්තා කරලා තියෙනවා ආර්ථිකයේ සැබෑ තොරතුරු රටට හෙළි කරන්න කියලා ආජයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම ආර්ථිකයේ එහෙම ඇත්ත තොරතුරු දෙන්නේ නැද්ද මේ ආණ්ඩුව එහෙම? ඔය දැන් ගිය මාර්තු මාසයේ 17 වගේ දිනයක තමයි අවසාන වශයෙන් එහෙම මූල ප්‍රකාශයක් කරලා තියෙන්නේ රටේ ජනතාවට දැනගන්න. ඔව්. ඊට පස්සේ දැන් මේ ඇතිවෙච්ච හදිසි තත්ත්වයක් එක්ක සහ මේ බරපතල තත්ත්වයක් එක්ක ආණ්ඩුව තමන් විසින්ම මේ මූලික තත්ත්වය සමාලෝචනය කරගන්න අවශ්‍යයි. අපිට නොදී හිටියත් කමන්නේ අඩුම තරමේ. තමන් විසින්ම රටේ දැන් අපනයන තත්ත්වය මොකද්ද, ආනයන තත්ත්වය මොකද්ද, ආදායම් තත්ත්වය මොකද්ද, ආදි වශයෙන් විවිධ ජංගම කිරීමේ තත්ත්වය මොකද්ද, ප්‍රාග්ධන කිරීමේ තත්ත්වය මොකද්ද, ඒ වගේ ආදි වශයෙන් මූලික කිරීමේ තත්ත්වය මොකද්ද කියලා මම දන්නේ කවුරු හරි ඒකට කල්පනා කරලා තියෙනවද කියලා සමහරට මහ බැංකුවේ මහත්වරු බලනවා ඇති. ඒක තමයි අගමැතිතුමා එහෙම නැත්නම් හිටපු අගමැතිතුමා අවධාරණය කරේ. දැන් මෙවැනි අවස්ථාවක වහාම කරන්න ඕන මේ රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරන එක. ඒ සම්බන්ධව ජනතාවට දැනගන්න ඒක එළිදක්වන්නත් අවශ්‍යයි. අපි අපේ රටේ පුරවැසියෝ විදිහට මේ රටේ මූල්‍ය තත්ත්වය මොකක්ද කියලා දැනගන්න ඕන. මේ රටේ ආර්ථිකයට මෙමින් තියෙන මොකක්ද කියලා අපි දැනගන්න ඕන. දැන් ඒ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එහෙම සමාලෝචන තත්ත්වයක් ඇති කරගන්න වෙනත් ක්‍රමවේදයක් නැද්ද? දැන් පාර්ලිමේන්තුවත් විසිරුවා තියෙන මොහොතක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. දැන් එවන් තත්ත්වයක් තුළ වෙනත් විපක්ෂයක් විදිහට ඔබතුමාලා අවධානය යොමු කරාද ඒ සැබෑ තත්ත්වය निराකරණය කරගන්න මොකක්ද තියෙන ක්‍රමවේදය? රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රශ්න කරේ ඒ ප්‍රකාශය ඇතුළේ ප්‍රශ්න කරේ ඒක වෙන්නේ නැති නිසා. ඒක කළ යුතුයි, වහාම කළ යුතුයි. මම කියන්නේ මේක අපි රට විදිහට හිතනවා. එක්සත් ජාතික පක්ෂයේ විදිහටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්නම් පොදු ජන පෙරමුණ විදිහටවත් නෙමෙයි. මේක ගන්න ඕන මේ වෙලාවේ රට විදිහට මුළු ලෝකෙම ලෝක පරිමාණ අර්බුදයන් මේ තියෙන්නේ. මේක මේ කිසිම රටකට ගැලවෙන්න බැරි ප්‍රශ්නයක්. මම හිතන රටවල් 200 ගානක අර ස්වාධීන ප්‍රදේශات එක්ක 200 ගානකට මේ අර්බුදය පැතිරලා ගියා. හැම රටක්ම මේක කරගන්න ඕන වෙලාව මේක. මේ හැම රටකම තත්ත්වය අපිටත් බලපානවා. ඒතර අපේ රටේ මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න හිතන්නවත් බෑ. තියෙන මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරගන්න. ඒ ප්‍රශ්නේම අනිත් පැත්තට ඇහුවොත් දැන් මෙතුමා අහන ප්‍රශ්නේම ඔබගෙන් අනිත් පැත්තට ඇහුවොත් අපිට අහන්න තියෙන්නේ මෙහෙමනේ. කියන්නේ ඔබතුමා ඉන්න පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් මෙතුමා නියෝජනය කරන පක්ෂයේ සමගි ජන බලවේගයේ නායකතුමත් දෙන්නම කරන්නේ මීඩියාකට වොයිස් කට් එකක් දෙන එක විතරයි. ඒ ප්‍රශ්නේ අනිත් පැත්ත. ඔව් දැන් ඒක මම නිවැරදි කරන්න ඕන. එතුමාට අවස්ථාව දීලා නෑ ඒක නිවැරදි කරන්න. අපි වොයිස් කට් දීම නෙමෙයි දැන් මේ ආණ්ඩුව කරන වැරදි වැඩපිළිවෙල විවේචනය කරන සැබෑ සටන් කරන්නේ අපි. අපිට ඩීල් නෑ ආණ්ඩුවත් එක්ක. ඉතින් UNP එකේ කට්ටිය ඩීල් තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒකට ඒ ලෙවල් එකට අපිව දාන්න එපා. එතුමා මගේ ප්‍රශ්න අපතරව තවත් ප්‍රශ්නයක් කියනවා. කියන්නේ මම අහන ප්‍රශ්නයක් උත්තර දීලා එතුමාගේ ප්‍රශ්නයක් ඩීල් ගැන මම ඕනකමින් ඒ උගුලේ වැටෙන්නේ නැහැ. ඔව්. මට ඕනකමින් ඒ උගුලේ වැටෙන්න ඕනේ නැහැ. මම අපි ආර්ථිකය ගැන කතා කරමුකෝ. ඒ කියන්නේ ඩීල් ගැන කතා කරනවා නම් ඉතිහාසයක් තියෙනවා. ඩීල් වල ගොඩක් දේවල් කියත හැකි. ඒක පැත්තක තියමුකෝ. දැන් ඔතුමාලා ඇහුවේ මේ සමාලෝචනයත් එක්ක මේ අපි මොකද්ද කරන්න කියලානේ. දැන් රාජ්‍ය බලයේ තියෙන කාටද? ආණ්ඩුව කරන්නේ කවුද? ජනාධිපතිවරයා ඉන්න කාත් එක්කද? ඒ අයට තමයි මූල්‍ය හසුරවන්න පුළුවන්කම තියෙන්නේ. මහ බැංකුව හසුරවන්න පුළුවන්කම තියෙන්නේ. වෙනත් ඒට අදාළ වන සීලම ආයතන හසුරවන්න පුළුවන්කම තියෙන්නේ. අපිට පුළුවන් නිරීක්ෂණය කරන්න විතරයි මේ වෙලාවේ. අපිට පුළුවන් මහ බැංකුවේ සංඛ්‍යාලේඛන හොයාගෙන ඒ සම්බන්ධව යම් දල විග්‍රහයක් අපිට කරගන්න පුළුවන්. අපිට පුළුවන් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධව මොන හරි තොරතුරු තියෙනවා හොයාගෙන යම් දල විග්‍රහයක් කරගන්න පුළුවන්. අපිට පුළුවන් යෝජනා කරන්න. අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙම කරොත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ප්‍රකාශනයේදී යෝජනා කරන්නේ වහාම මේක ආර්ථික සම්බන්ධ සමාලෝචනයක් කරන්න. රටේ මූල්‍ය තත්ත්වය ගැන, රටේ ආර්ථික තත්ත්වය ගැන සමාලෝචනය කරලා ඒක රටට ඉදිරිපත් කරන්න. නන්දනගුණ එතන ඉඳලා පටන් ගන්න. අතුරෙන් මේ අපි පුන පුනා අහන්නේ අවසාන ප්‍රශ්නේ. මේ පුන පුනා අහන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි. දැන් අපි ගිය අවුරුද්දේ ගිය ආණ්ඩුව කාලේ අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලෙදී හම්බන්තොට වරාය විකුණන්න යනවනේ. විකුණන්න යන්නේ. ඒක බොහොම අමාරුවෙන් ඇදගෙන ඒක මොකද්ද මේ කුලීර දෙන පදමට ගන්න හම්බෙනවනේ. ඒ විරුද්ධ පක්ෂය හොඳයි හින්දා. හැබැයි ඊට ඉස්සර හිටපු විරුද්ධ පක්ෂය ඒක කරේ නෑනේ. අදටත් හම්බන්තොට වරාය මේ වෙනකොටත් අපි ඒවට පව් ගෙවනවනේ. අපි ගෙවනවා.
මේ අපි ගෙවනවා. ඔබතුමා අපි ගෙවනවා. ඒකෙන් එන ප්‍රතිලාභයක් නැහැ. එයාපෝට් එකට ගෙවනවා. ප්‍රතිලාභයක් නැහැ. මේ මෙතුමා කියනා වගේ පාරවල් හදනවා. මිනිස්සුන්ට අතට සල්ලි ගන්නවා කියනවා. හැබැයි අදටත් අපි පව් ගෙවනවා ඒවා. ඒවෙන් කොමිෂන් අයපු අයත් ඉන්නවා ඒ වෙලාවේ. හැබැයි අපි තාම පව් ගෙවනවා. දැන් ඔබතුමාලා ඒ කාර්යභාරය කරන්නේ නැහැ කියන යෝජනාව අපි කරන්නේ මේ. ඔව් නෑ මෙහෙමයි. ඔබතුමාලා බොහොම නිහඬයි. මම නම් ඒක එක්සත් ජාතික පක්ෂයටයි සමග පෙරමුණටයි ජනතා විමුක්ති පෙරමුණටත් කියනවා බොහොම නිහඬයි. ඔබතුමාලා අපි දන්නේ පාර්ලිමේන්තුවක් නෑ රටේ සල්ලි වලට මොනවද වෙන්නේ ඒක දන්නේ නෑ ඔබතුමාගේ කතාව වැරදි. දැන් කමන්නේ ඔබතුමා හොමාගම ක්‍රීඩාංගණයේ හොමාගම ක්‍රීඩාංගණයේ ඩොලර් මිලියන 40ක් වියදම් කරලා ගහන්න ගියාම අපි විරුද්ධව සටන් කරපු හින්දා නවත්තන්න උනේ. සාමකාමී වෙන තරම මට කතා කරන්න. ඔබතුමාගේ ප්‍රශ්න මම මේ ප්‍රශ්න ඉවර කළා ඔබතුමාට එන්න. අපි ඔව් ඔබතුමා ඉන්න මම ඉවර වෙනකම්. මම ශිෂ්ට වැඩේ කරන්න යන තරමට මට අවස්ථාව ලැබෙන්නේ නැතුව යනවා. ඔව් ඒක තමයි මම කිව්වේ ඔබතුමාට. මම සුපුරුදු විදියට පරණ විදියට ඕන මට එන්න පුළුවන්. නෑ ඔබතුමා නෑ එහෙම එන්න ඕනේ නෑ කියලා හිතාගෙනම තමයි මම අද ආවේ. මම කියන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම කොරෝනා වසංගතය අපේ රටට බලපාන පටන් ගත්ත දිනයක් තියෙනවානේ. දැන් මාස දෙකකට පෙර අපි ඉස්කෝලේ ගියේ මම හිතන්නේ මාර්තු 13. මම හිතන්නේ ඇඳිරි නීතිය රටටම දාන්න පටන් ගත්තේ 27ද කොහෙද? 27ද කොහෙද? අපි කෙටි කරා නම්. ඔව් sorry සමායන්න. එතෙන් සිට අපිට සදාචාරමය ප්‍රශ්නයක් තියෙනවා. අපි රටවැසියෝ විදියට. එක්සත් ජාතික පක්ෂය වගකීමකින් ආණ්ඩු කරපු වග කියන දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට එතෙන් සිට මේ ලෝක පරිමාණ අර්බුදය මුළු ලෝකෙටම බලපාලා තියෙන අර්බුදය හැම රටකටම බලපාපු විදිහේ දැක අපේ රටත් ඒක බලපාන ප්‍රමාණය ගැන දැන අපිට පුළුවන්කම නැහැ අසාධාරණ විවේචන කරන්න. අපිට පුළුවන් සාධනීය විවේචන කරන්න විතරයි. ඒකෙදි අපිට තියෙන විවේචනය මරික්කාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු විවේචන අපි ඉදිරිපත් කරලා තියෙනවානේ. ඒ කියන්නේ තෙල් වලින් ලැබෙන වාසිය මහජනයාට ලබා දිය යුතුයි කියලා. දැන් මොකද දැන් ආදායම අඩු වුණාට අපේ ඇඟලුම් කර්මාන්තයෙන් එන ආදායම ලොකුම එක ඒක අඩු වුණාට සංචාර කර්මාන්තයෙන් අඩු වුණාට තවත් වෙනත් ආදායම අඩු වුණාට අපිට වාසියක් ඇවිල්ලා තියෙනවා. අපි පාවිච්චි කරන තෙල් වලට අපිට මේ මිල අඩු වෙලා තියෙනවා. හැබැයි දැන් මෙහෙම එකකුත් තියෙනවා. ඔක ඇතුළේ වෙන තර්කයක්. දැන් තෙල් පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා පහුගිය කාලේ. කෙටි පිළිතුරක් දෙන්න අපි පැහැදිලි කරනවා. හොඳයි මම අවසන් කරන්නම් ඒ කොටස. අර පාරවල් ගැන තමයි අපේ. නමුත් අපි අඛණ්ඩව මේ ආණ්ඩුව විවිධ වැරදි තීරණ අරගෙන වැරදි තීරණ ක්‍රියාත්මක කරන හැම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධව ප්‍රශ්න කරා. ඒ සම්බන්ධව අවස්ථා ගණනාවකදී පහුගිය ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාම දැන් අවස්ථා කිහිපයකදීම විශේෂ ප්‍රකාශයන් කරා. එතුමා සහභාගී වුණා මේ ආණ්ඩුව කැඳවුවම පළවෙනි වටේ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ සාකච්ඡාවේදී යෝජනා විශාල ප්‍රමාණයක් කරා මේ වෙනස්කම් කරන්න කියලා. ඉතින් ඒ යෝජනා මොනවත් මේ වෙනකන් ක්‍රියාත්මක කරලත් නැහැ. ඉතින් එවැනි මැදිහත් වීම එක්සත් ජාතික පක්ෂයේ වගකීතු පක්ෂයක් විදිහට කරලා තියෙනවා මේ රටේ මේ අර්බුද වෙලා. මම කියන්නේ එහෙම නැහැ කියලා ඔබතුමා කියන එක මම පිළිගන්නේ නැහැ. හොඳයි. අපි මීළඟ වටේට යනවා. මීළඟ වටේදී ඔබ හතර දෙනාටම අදහස් දක්වන්න අවස්ථාව ලැබෙනවා විනාඩි 4 බැගින්. අපි මුලින්ම අවස්ථාව ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මහතාට. ඔව් දැන් මම හිතන්නේ දැන් මේ ආර්ථික අපේ මාතෘකාව තියෙන්නේ අද රටේ ආර්ථික අභියෝග ජයගන්න එකසේද කියන එකනේ. දැන් මේ වෙලාවේ තියෙන මේ සුවිශේෂී තත්ත්වය කල්පනා කරත් එහෙම නැතුව මේ රටේ ඉතිහාසයේ ඉඳලා මේ ආර්ථික පවත්වන ආපු විදිය සමස්තයම කල්පනා කරත් දැන් අපි ආවිල්ලා ඉන්නේ කොතෙන්ද? දැන් 2005 අවසාන 2018 සංඛ්‍යාලේඛන ගත්තොත් එහෙම දැන් අපේ ආනයන සහ අපනයන අතර වෙනස්කම ඒ කියන්නේ අපනයන අඩු වෙලා ආනයන වැඩි වෙලා ඒක ඇතුලේ හැදිලා තියෙනවානේ අතිවිශාල වෙළඳ ශේෂය. ඒ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 8ක් විතර වෙනවා මේ වෙනකොට මම හිතන්නේ 2018 වෙනකොට 8ක් විතර වුණා. ඒ වගේ ප්‍රාග්ධන ගිණුම ගත්තොත් එහෙම ඒක වෙනස්කම් ගත්තොත් එහෙම ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ අපේ වත්කම් පිට තියෙන ඒවා සහ අපේ රටේ තියෙන වෙනත් අයගේ වත්කම් අතර වෙනස්කම කෙනෙක් ගත්තොත් එහෙම ඒ ලැබෙන ආදායම වෙනස්කම කෙනෙක් ගත්තොත් එහෙම ඒකේ ඩොලර් බිලියන 2ක විතර මේ වෙනසක් තියෙන. ඒක අතිරික්තයක් නෙමෙයි ඍණ එකක්. හරි. ඊට පස්සේ අපි මූල්‍ය මේ ගිණුම ගත්තොත් එහෙම ඒ ඩොලර් බිලියන 2ක විතර. දැන් අපි අපේ රට සංවර්ධනය කරන්න කල්පනා කරද්දී එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා. අංක 1 ආදායම වැඩි කර ගැනීම ගැන අපි හිතන්න ඕනේ. ඒකට අපි ආයෝජන ගෙන්න ගන්න එක සහ අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම සම්බන්ධව මැදිහත් වීමක් කර ගන්න ඕනේ. ඒක පොදු එකක්. ඊළඟට දෙවෙනි එක වියදම් තාර්කීකරණය කර ගන්න ඕනේ. මේක මේ මහ බැංකුවත් පාවිච්චි කරන වචනයක්. වියදම් තාර්කීකරණය කර ගන්න ඕනේ කියලා කියන්නේ වියදම් අඩු කරනවා කියන එකම නෙමෙයි. හැබැයි යම් ප්‍රමාණයක් අඩු වෙනවා තාර්කීකරණය ඇතුලේ. අත්‍යවශ්‍ය වියදම් මොනවද? අනවශ්‍ය වියදම් මොනවද කියන එක ඇතුලේ ශ්‍රේණියක් තියෙනවානේ. ওই ශ්‍රේණියෙන් හැකි දේවල් ටික කපා හරිනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් එක්සත් ජාතික පක්ෂය එකඟයි අධිවේගී මාර්ග හදන එකට. එක්සත් ජාතික පක්ෂය හැදුවානේ. හදමින් හිටියා. ඒතකොට දැන් එකඟ වුණාට මේ තියෙන සුවිශේෂ ලෝක තත්ත්වය ලෝක ආර්ථික තත්ත්වයත් එක්ක අධිවේගී මාර්ග තවදුරටත් කොයිතරම් දුර හදනවද කියලා අපි ඒකේ තාර්කීකරණය කරගන්න ඕන. මොකද දැන් ඊළඟට ග්‍රාමීය මාර්ග ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කියන එකත් අපි තාර්කීකරණය කරගන්න ඕන. ඒකට හේතුව අපි වහාම අපේ අපනයන ප්‍රමාණය වැඩි කරගන්න තැනකට යන්න ඕන.
වහාම අපි ආයෝජන එකතු කරගන්න තැනකට යන්න ඕන. දේශීය ආයෝජන සහ විදේශීය ආයෝජන. එතකොට මේ දෙපැත්ත එකපාර මෙහෙම අපි සමතුලනය කරලා ක්‍රියා කරනවා නම් පුළුවන් අපිට අපේ අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීම ඇතුලේ වෙළඳ ශේෂය අඩු කරගන්න. එහෙම වෙළඳ හිඟ අඩු කරගන්න. ඒ වගේම ඒක හරහා ඊළඟට අපිට ප්‍රාග්ධන ගිණුමෙත් මේ දැන් තියෙන ඍණ ශේෂය වෙනකොට ධන පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඒ දෙකේ ප්‍රතිඵලයක් විදියට මේ දෙක දෙපැත්ත කියන්නේ වෙළඳ ශේෂය සහ ඒ කියන්නේ එහෙම නැත්නම් ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම කියන දෙකේ අපි අතිරික්තය පැත්තට යනවා නම් හිඟේ වෙනකොට අතිරික්තය පැත්තට යනවා නම් මූල්‍ය පැත්තත් සමතුලනය වෙනවා. එතන මෙන්න මේ කියන තාර්කික පදනම මත ඉඳලා දැන් වැඩ පටන් ගන්න ඕනකම තියෙනවා. මේ මොහොතේ ඉඳලා වැඩ පටන් ගන්න ඕනකම තියෙනවා. ඒකෙදි තමයි මම කිව්වේ අර ප්‍රායෝගික ක්‍රියාවලිය ඇතුලේ අපි කල්පනා කරන්න ඕනේ මෙතෙක් කරගෙන ආපු සමහර ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් කරගෙන යනවාද කියලා. ඒ කියන්නේ ඒක නතර කරන්න නෙමෙයි. කොයි තරම් දුරට කරනවද? අපි මහා අධිවේගී මාර්ග හදන එක තව කොච්චර දුරට කරනවද? දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අධිවේගී මාර්ග හදන්නේ රටේ නැවතත් ඒක ආයෝජනයක්. ඒක විසින් නැවත පෙරලා අපිට මේ ආදායම් ලැබෙනවා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇත්ත. හැබැයි දැන් මේ අපි වැටිලා ඉන්න තැනේ හැටියට අපි ඒක නැවත කල්පනා කරන්න ඕන. ඒ වගේම ග්‍රාමීය අර්ථතල පහසුකම් කියන එක කොච්චර හැදුවත් ඉවර වෙන්නේ නැහැනේ. දැන් අර මොනරාගල පැත්තේ එහෙම නැත්නම් ඔය ඈත පළාත්වල සමහර මේ අපේ පුරවැසියෝ කියලා තියෙනවා අපි ගියාම අනේ මහත්තයෝ මේ බොරු දාලා තලා තියෙන පාරේ අපිට මේ අපේ ලෑන්ඩ් මාස්ටර් යන්න පුළුවන්. අපිට බයිසිකලේ යන්න පුළුවන්. අපිට මේ කරත්ත යන්න පුළුවන්. අපිට මේ කාපට් පාරවල් ඕනේ නෑ. දැම්ම මේවා තව ගොඩක් කල් ගිහිල්ලා මේ කර්මාන්තේම හදුනාට පස්සේ නම් කාපට් පාරවල් දැම්මට කමක් නෑ. එහෙම කියලා තියෙනවා. මං කියන්නේ ඒකෙන් කියන්නේ මේ රට සංවර්ධනය කිරීම නතර කරන්න කියන එක නෙමෙයි. යටිතල පහසුකම් සංවර්ධනය නතර කරන්න කියන එක නෙමෙයි. මං කියන්නේ මේක තාර්කීකරණය කරන්න ඕන. කොච්චර දුරට අපි මේ කරනවද? අනේ ඉතුරු කරන මුදල් වලින්. හරි එහෙම ඒ විදිහට තාර්කීකරණ හරහා ඉතුරු වෙන මුදල් අපි ආයෝජනය කරන්න ඕන. ආයෝජන වැඩි කර ගන්න ඕන. දේශීය වශයෙන් සහ ඊට පස්සේ අපි විදේශීය ආයෝජන හැකතරම් ගෙන්න ගන්න බලන්න ඕන. හරි. ඊට අනිත් කාරණේ තමයි ණය අඩු කර ගැනීමට අපි මොකද්ද කරන්නේ කියන එක. හරි අපි දිගින් දිගටම මේ විදිහට විදේශීය සහ දේශීය ණය ගන්න ආර්ථික ක්‍රමයක් ඇතුළේ යනවද? එහෙම නැත්නම් අපේ නිෂ්පාදනය වැඩි කරන අපේ සේවා වර්ධනය කරන ක්‍රියාවලියක් ඇතුලේ ණය අඩු කරගෙන අපනයන ආදායම් වැඩි කරගෙන නැත්නම් රජයේ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගෙන ආර්ථික සංවර්ධනය කරනවද නැද්ද කියන එක තමයි කල්පනා කරන්න ඕන කියලා අපි හිතන්නේ සජාති පක්ෂ විදියට. ඒ ගැන අපේ සාකච්ඡාවක් තියෙනවා. මොකද දැන් කලින් තිබුණු මැතිවරණ ප්‍රකාශය අදට ඒ විදිහට මලංගු නොවෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ තියෙන විශේෂ තත්ත්වය යටතේ. අපි ජනාධිපතිව දීපත් කරපු මැතිවරණ ප්‍රකාශනයේ කාරණා අපි කියවලා බලනකොට දැන් ඒවා වෙනස් වෙන්න ඕන වෙලා තියෙනවා. ඒ තරම් බරපතල වෙනසක් ලෝකේ වෙලා තියෙන්නේ. සුළුපටු වෙනසක් නෙමෙයි. අපේ රටෙත් ඒ බරපතල වෙනස වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා කතා කරපු සමහර දේවල් ඒවා කාලයක් තිස්සේ කතා කර එන දේවල් ඒවට විසඳුම් හම්බුන්නේ නැහැ. ගෝවියාගේ ප්‍රශ්නෙට උත්තර හම්බුන්නේ නැහැ දීර්ඝ කාලයක් තිස්සේ. හරි අපිට වෙළඳ වාසියක් ආවට පස්සේ මොකක් හරි එකකින් ඒක මහ ජනතාවට දෙන එක දිගටම සිද්ධ වුණේ නැහැ. සමහර ආණ්ඩු වලින් සමහර සාල දීලා තියෙනවා. මේ නමුත් ඒක දිගටම කරේ නැහැ. ඒක කෙරෙනම නම් මේ අපේ ජනතාවගේ ජීවන බරත් හැල්ලු වෙන අතරේ රටේ නිෂ්පාදනයත් ඉහළ යනවා. අපේ අපනයන ආදායම් වැඩි වෙනවා. ඒ විදිහට එතෙන්ට යන්න පුළුවන්. ඒකයි කියන්නේ දැන් එකක් තව එක කාර්යයක් මම කියන්න මේකට එකතු කරන්න. දැන් මේකේ අපි සලකන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගෝලීය නව ආර්ථික ප්‍රවණතා මොනතරම් දුරට අපේ රට සලකනවද කියන එක. අපි මේ සාම්ප්‍රදායිකවම එකම ලයින් එකක දුවනවා මිසක් අලුත් ආර්ථික උපක්‍රම අපිට කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද කියන ගැන අපි කොච්චර දුරට කල්පනා කරනවද කියලා මම මේ ළඟදී කතුවකයක් ලියලා තිබුණා කවුරු හරි මොකක් හරි පත්තරයක මම මතක නැහැ හරි හොඳ කතුවකයක් ඒක. හොඳයි අපි ඊළඟ වටේදී ඔබට අදහස් දක්වමු. හොඳයි. බොහොම ස්තුතියි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා. ඔව්. අතරම අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි හැමදාටම ජනතාවත් එක්ක ජනතාවගේ ප්‍රශ්නත් එක්ක වෙලෙමින් ජනතාවත් එක්ක කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. දැන් පහුගිය කාලේ ගත්තොත් මාස 3ක විතර කාලපරාසයක් තුළ මේ කොරෝනා වසංගතයත් එක්ක අපි හැමෝටම යම් සීමාකම් මැද්දේ තමයි ඒ සෑම කටයුත්තකටම මැදිහත් වෙන්න සිද්ධ වෙලා තිබුණේ. නමුත් ඒ කාලපරාසය වුණත් අපි ඊට අදාළ සහන සේවා කටයුතු වලට මැදිහත් වෙමින් මාස්ක් බෙදා දෙමින් ඊපස්සේ ඇඳුම් බෙදා දෙමින් ඒ වගේම විස බීජ හරණය කිරීම කරමින් රෝහල් වල යම් මිදි කිරීම කරමින් අපි ලොකු වැඩ කොටසක් කරා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එම අතරම අපි ගත්තොත් පෞද්ගලික අවසල ගොවීන්ගේ ප්‍රශ්න දැන් මට ආදාළ ක්ෂේත්‍රය තුල මම මැදිහත් වෙනවා වගේම අපේ පක්ෂ අනිත් අයත් ඒ විදිහටම මැදිහත් වෙනවා. ඒ නිසා පෞද්ගලික කාලේ ගත්තොත් මටම යම් මයිකින් අවවාද කිරීම පවා ආවා. මේමයි සෑම තැනකම යනවා ගොවීන් වල යනවා ප්‍රශ්න වල වරනවා මේ තමුන්ගේ ආරක්ෂා ගැනවත් සලකන්නේ නැහැ. ඔය ආදි වශයෙන් එහෙම මැදිහත් වීම පවා අපිට ඇත්තටම සිද්ධ කරා. ඉතින් මේ තත්ත්වය තුල කොහොමත් ජනතාවගේ ප්‍රශ්නත් එක්ක හැම වෙලෙම අපි ඉන්නවා. දැන් මම මේ කාලේ චුට්ටක් ගන්නවා
දැන් මේ වෙනකොට මේ හාල් පිළිබඳව තමයි කතා කරමින් හිටියේ. මම නැවත වතාවක් කියනවා අපේ රටේ 1971 අංක 14 දරන වියලි මණ්ඩල පනත පිහිටුවා සමගි පෙරමුණ ආණ්ඩුව කාලේ. 71 අලගලි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ක්‍රියාවලිය ආවේ. ඒක තුල රටේ වී ගබඩා නිර්මාණය වුණා. ඊට වී අලි මණ්ඩලයක් පිහිටුවා. ඒ වී අලි මණ්ඩලය හරහා වීතොග රජයේ මැදිහත් වෙලා එක්රැස් කරා. ඒ වගේම තමයි හසලක ගල්ගමුව වගේ ප්‍රදේශවල දැවැන්ත හාල් මෝල් සංකීර්ණ රජයේ මැදිහත් වීමෙන් ඉදි කෙරුවා. අතර බංග්ලාදේශේ පවා අපෙන් තමයි උපදෙස් ගන්න වී අලවි මණ්ඩලයේ පිහිටුවීමට අදාළව ඊට අදාළ උපදෙස් ගන්න අපි රටින්. ඒතකොට එහෙම තැනක අපි රටක් විදිහට හිටියා. ඒතකොට රාජ්‍ය මැදිහත් වීමක් තිබුණා. අපේ ගොවි ජනතාවට ලොකු ආඩම්බරයක් තිබුණා. අපේ මෝල, අපේ ගබඩාව, අපේ කියන හැඟීමක් තිබුණා. රාජ්‍ය මැදිහත් වීමක් තිබුණා. දැන් අද වෙනකොට වෙන්න ඕනේ මොකද්ද? අද වෙනකොට වෙන්න ඕනකම තියෙන්නේ මේ ගබඩාවලට, මේ වී මෝල් වලට මොව වැහෙනවා වෙනුවට, යකඩවලට විකුණනවා වෙනුවට, මලකඩ කනවා වෙනුවට අලුත් තාක්ෂණي ඇවිල්ලා නවීන පන්නිම් සහල් නිෂ්පාදනය කරන තැනට මේක එන්න ඕන. හැබැයි ඒක කරේ නැහැ. විශේෂයෙන්ම මේ දෙගොල්ලම මේ ආණ්ඩු දෙකම මාරුවෙන් මාරුවට මොකද්ද කෙරුවේ? වියලි මණ්ඩලය විනාශ කෙරුවා, විනාශ වෙන්න ඉඩ හැරියා. රජයේ ගබඩා විනාශ කෙරුවා, විනාශ වෙන්න ඉඩ හැරියා. එහෙමනම් ඒකේ ප්‍රතිඵලයක් විදියට අද වෙනකොට රජයේ විදියට එක හාල් ලැටියක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ වෙනකොට මේ සමස්ත වීතොග වලින් රජයේ ගබඩාවල තියෙන්නේ වී මෙට්‍රික් ටොන් 50000යි. හමුදාව සතු තියෙනවා 25000ක්. මේ ගබඩාවල තියෙනවා අලෙවි මණ්ඩලී ගබඩාවල තියෙනවා 25000ක්. මේක දන්නවා මේ සහල් මාපියාවත් එක්ක ඉන්න අය. එහෙමනම් ආණ්ඩුව කොහොමද මේකට මූණ දෙන්නේ? එතකොට ආණ්ඩුව ඉතාමත්ම දුර්වලයි. එහෙනම් මෙන්න මේකේ ප්‍රතිඵල තමයි අද මේකට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඇත්තටම අපි ආණ්ඩුවට යෝජනා කරනවා ඉදිරි කාලෙටවත් මේ ප්‍රශ්نين ගැලවෙන්න කරුණා කරලා රජය තියෙන මෝල් ටික සක්‍රිය කරන්න. සතොසට අයිති සම්පකාරවට අයිති මෝලුත් තියෙනවා. දැන් පහුගිය දවස්වල අපි හාල් ගබඩා කීපයකටම ගියා. ওই හාල් ප්‍රශ්නෙත් එක්ක පහුගිය දවස්වල හිඟුරක් ගොඩ හාල් ගබඩාවට ගියා. සතොසට අයිති වී කිලෝ 20000ක් දවසට අමරන්න පුළුවන්. අපි ගියාට පස්සේ මෝල ක්‍රියාත්මක කරලත් පෙන්නවා. එතන වැඩ කරන කෙනා. එතකොට ඒ වී මෝල් පටන් ගන්න. රජයේ වීතොග එකතු කරන ප්‍රමාණය වැඩි කරන්න. ඊට පස්සේ රජයේ මැදිහත් වෙලා හාල් නිෂ්පාදනය කරන්න පටන් ගන්න. ඊට පස්සේ සාධාරණ මිලකට ගොවියගෙන් වී ටික අරගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයට වී හාල් ටික දෙන්න රජයේ මැදිහත් වෙන්න. ඊට පස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියට මෙයාට ණය පහසුකම් දෙන්න. දැන් මේ මෝල් හිමියන්ගෙන් එනවා චෝදනාවක් මහා පරිමාණ මෝල් හිමියන්ට 100ට 2 3ට 4ට විතර පොලියට ණය දෙනවා. ඒගොල්ලන්ට 13 පොලියට ණය දෙනවා. එතනත් අසාධාරණ වෙන කෙනෙක් එහෙම චෝදනා එනවා. මේවා පිළිබඳව සොයා බලන්න. කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියා සක්‍රිය කරන්න. එයාට හයිය දෙන්න. එයාට බදු සහන දෙන්න. එයාගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න. අන්න එතකොට රජයත් හාල් නිෂ්පාදනය කරනවා. කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියත් හාල් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මහා පරිමාණ මෝල් හිමියා එයා ඉන්න ඕන මේකේ. ඒගොල්ලොත් එක්ක අපි තරහක් නැහැ. එයා නැත්තම් මේ මෝල් හිමියෝ ඇත්තටම දැන් හෙට දවසේ මෝල් ටික වැහුවොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් එම ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වෙනවා ලංකාවට. ගොවියාගේ වී ටික විකුණ ගන්න බැරි වෙනවා එක පැත්තකින්. අපි අවසන්. රටට අවශ්‍ය හාල් ටික දෙන්න බැරි වෙනවා. රටට හාල් ටික හාල් ලොකු හිගයක් එනවා. ඉතින් මහා පරිමාණ මෝල් හිමියා ඉන්න ඕන. හැබැයි මහා පරිමාණ මෝල් හිමියාට ඒකාධිකාරයක් නිර්මාණය කරන්න දෙන්න බෑ. අන්‍යයක් කළමනාකරණය කරන්න ඕනි. ඒක නියාමනය කරන්න ඕනි. ඒක නියාමනය කරන්න නම් රජයේ නිෂ්පාදනයට අත ගහන්න කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියා සක්‍රිය කරන්න මහා පරිමාණ මෝල් හිමියා නියාමනය කරන්න මෙහෙම වැඩ පිළිවෙලකට ගියොත් එහෙම මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා එදා වේල පිරිමහා ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කරනවා වෙනුවට ගොවියා ළඟ වී තියෙනකොට වී මිල අඩු කරන්නත් ගොවියා ළඟ වී නැති වෙනකොට වී මිල වැඩි කරන්නත් එහෙත් හාල් මිල හැමදාටම ගිනි ගණන් වලට පාරිභෝගිකයට හාල් ටික දෙන්නත් මෙන්න මේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනි. හාල් හදන්නේ වී වලින්. අවසන් කරමු. ඒක නිසා ඒ தත්ත්වය තේරුම් අරගෙන ආණ්ඩුව ඉදිරියට වැඩ පිළිලක් දියත් කරන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ සඳහා ආණ්ඩුවට උදව් කරන්න අපි සූදානම්. බොහොම ස්තුතියි. සමගී ජනබලවේගයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා මහතාට අවස්ථාව. දැන් විශේෂයෙන්ම කොරෝනා පැමිණීමත් එක්ක අපි දන්නවා ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික අවපාතයට ලක් වුණා. දැන් විශේෂයෙන්ම අපිට මේ අවුරුද්දේ දල වශයෙන් ඉලක්කගත ආදායමක් තිබ්බා සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක. දැන් මං හිතන්නේ මේ ඩොලර් බිලියන 5න් ඩොලර් බිලියනයක්වත් අපිට එයි කියලා. එතකොට අපිට විශාල අවපාතයක් එතන ඇති වෙලා තියෙනවා. ඊළඟට
පහුගිය රජයේ කාලේ අපි ලබා දුණු ජයග්‍රහණයක් තමයි යුරෝපා වෙළඳපොලේ GSP+ සහනය සහ මත්ස්‍ය අපනයනය. දැන් පෞගී කාලේ මේ ඇඟලුම් කර්මාන්තයෙන් අපි විශාල ආදායමක් ලබද්දී දැන් මේ අපනයනය කරන්න සමරකට හදලා තිබිච්ච ඒවා ටික යවා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒකෙන් අපේ රටට එන්න තිබිච්ච අපනයන ආදායම ඊළඟට මත්ස්‍ය අපනයන ආදායම ආදී වශයෙන් විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. හැබැයි අපිට ඔපචුනිටි එකක් ආපු එකම තැන තමයි තෙල් වලින් ලාභයක් ලබාගෙන. ඉතින් ඒක කළමනාකරණයේ තියෙන නොහැකියාව නිසා ඒ ලාභය ලබා ගැනීමේ අවස්ථාවක් එළඹිලා නැති එක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මෙන්න මේ ආකාරයට එහෙම තියෙද්දි තමයි දැන් අපි දන්නවා ලක්ෂ 25ක් වෙච්ච මේ ස්වයං රැකියා කරන ජනතාවත් ලක්ෂ 17ක් වෙච්ච මේ දෛනික ආදායම් ලබන ජනතාවත් අද කබලෙන් ලිපට වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් දැන් අද ලංකාවේ ටාස්ක් ෆෝස් එක මේ 80 ලක්ෂ 15166. එතකොට රජයේ රැකියා ලක්ෂ 15 සුරක්ෂිත වුණාම පුද්ගලිකාංශයේ ලක්ෂ 13 ඇතුළත තමයි මේ අර්බුද මතුවලා තියෙනවා. දැන් මේ පුද්ගලිකාංශයේ රැකියා කප්පාදුවට ලක් වෙලා තියෙනවා, පඩි කප්පාදුවට ලක් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයේ අර්බුදයකට එද්දි තමයි රුපියල් 5000ක් ලොක්ඩවුන් වෙච්ච ජනතාවට කන්න දෙන්න හරියාකාරව දෙන්න බැරි ආණ්ඩුව හදිස්සියෙම මෙන්න මේ ආර්ථික කළමනාකරණ නොහැකියාව හදිස්සියෙම නුවර කොළඹ අධිවේගී මාර්ගයේ පළමු පියවර හදන්න ණය ගන්නවා රුපියල් බිලියන 31.7ක්. මම අහන්නේ මේ වෙලාවේ ඒක ප්‍රමුඛයිද? දැන් ප්‍රමුඛතාවය අපි අඳුර ගන්න එපා. ඊළඟට තව පාරවල් 10ක් කිලෝමීටර් 105ක් අන්සොලිසිටේටඩ් ප්‍රොපෝසල් වලින් හදන්න මේ රුපියල් බිලියන 15ක් ණය ගන්නවා චීන බැංකුවකින්. එතකොට මේ වැදගත්ද? දැන් මේ අන්සොලිසිටේටඩ් ප්‍රොපෝසල් කියන මොනවද? ටෙන්ඩර් නෑ. ටෙන්ඩර් නෑ නෑදෙන එක්කෙනා ප්‍රොපෝසල් එක අරන් එනවා. ඒක පෞගේ ආණ්ඩු කාලේ ගොඩාක් ලස්සනට සිද්ධ වුණා. ඒ තමයි മന്ത്രിලට දෙන පගාව දෙන ක්‍රමේ ඡන්දෙට ගාණක් හොයාගන්න. ඒතකොට ඒ චීන බැංකුවෙන් අරන් ආවා එක්කෙනෙකුට සබ් දුන්නා මෙහෙ ගාණ තියාගත්තා. එතකොට ඒකේ සාමාන්‍යයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ BOQ එකට බලුවාම අන්සොලිසිටේටඩ් ප්‍රොපෝසල් එක කොස්ට් එක BOQ එක 70%ක් විතර වැඩි වෙනවා. ඒතර මෙන්න මේ වගේ කළමනාකරණය හරියට නැක්‍රීමේ විපාක පිළිබඳව තමයි අපි විවේචනය කරන්නේ. මොකද හේතුව මේ වයින් අන්තිමට පීඩාව ලබන්නේ කවුද? මේ රට ජනතාව. දැන් බදු වැඩි කරන්නේ. දැන් මම අහනවා දැන් ලංකාවේ පරිප්පු හදනවද? මහමුදෙන් වට වුණාට ලංකාවේ 17 හදනවද? එතකොට දැන් ඒවට ටැක්ස් ගැහුවේ ඇයි? ඉස්සෙල්ලා කිව්වේ දැන් තෙල් වල සහන එකෙන් ලබා දෙනවා කියලානේ. එතකොට දැන් මේ එකක්වත් එකකට එකිනෙක පරස්පර විරෝධී කතා කියමින් ආවෙත් බොරුවෙන් පවත්වගෙන යන්නෙත් බොරුවෙන් අන්තිමට කෙලවෙන්නෙත් බොරුවෙම තමයි. හරිද? මම දැන් තව එකක් කියන්නම්. මෙන්න මේක තියෙනවා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මාර්තු මාසේ 27 වෙනිදා දාපු සර්කියුලර් එක. රුපියල් බිලියන 50යි සුළු මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් යලි නගා හිටවන්න දාලා තියෙන්නේ. ඒක ස්වයං රැකියා කරන ජනතාව ලක්ෂ 25න් බෙදුවම එක්කෙනෙකුට දෙන්න පුළුවන් රුපියල් 20000යි. ඒතර මේක ප්‍රායෝගික නෑ. දැන් මම දන්නවා එක්තරා පුද්ගලික බැංකුවකට මේ ආයෝජනය කරන්න කියලා කිව්වා හැමෝට මේ ඇප්ලිකේෂන් දාන්න කිව්වා හැමෝටම එක පුද්ගලික බැංකුවට රුපියල් බිලියන 3යි දීලා තියෙන 104 වර්කින් කැපිටල් එක ලබා දෙන්න. හැබැයි ඇප්ලිකේෂන් 7000ක් තියෙනවා. ඒතර එක්කෙනෙකුට කීයක්ද හම්බෙන්නේ? ලක්ෂ 3කුයි 4කුයි අතර ගාණක් තමයි හම්බෙන්නේ. ඒතකොට මේක එහෙම කරන්න බෑ. දැන් අනිත් පැත්තෙන් මේගොල්ලන් දැන් රජයේ සේවකයන්ගේ දැන් අපි වැඩි කර අපේ ආණ්ඩුව කාලේ රුපියල් 10000ක් මම දන්න තරමට නම් ඉතිහාසයේ රජයේ සේවකයන් එකපාර 10000ක් වැඩි කරේ අපි. හැබැයි ඉතින් අපිටම බැන 170ක් ගිහලා දීලා හොඳ ටොපියක් කනවා දැන්. හරිද? දැන් පෙරහැරේ මල් බයිසිකල එව්වා. මේ කසකාරයා ඉන්නේ පිටිපස්සේ. ඡන්දේ පස්සේ තමයි පඩිය කපන්නේ. දැන් ඉස්සෙල්ලා සොඳුරු ආඥාදායක විදිහට තමයි දැන් කියන්නේ. එතකොට මේ ඔක්කොම වෙලා තියෙන්නේ කලමනාකරණ නොහැකියාව නිසා තමයි. දැන් ගෙවතු වගා කරා කියලා ඉවරලා රටක ආර්ථිකය හදන්න බෑ මේ සිල්ලර කඩයක් හදනවා වගේද? ගෙවතු වගාව කොරෝනා ආවත් එකයි නාවත් එකයි ඒක තියෙන්න ඕන. අපේ නිෂ්පාදන අපි හදන්න ඕන. අපේ ගස් කොළන් ටික අපේ පළදාව අපි හදා ගන්න ඕන. මේක ඊට වඩා එහා ගිය තියුණු ආර්ථික උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ලෝකයේ අලුත් ප්‍රවණතාවන් බලන්න. දැන් ඔබ උදාහරණයක් ගන්න මම ඔබට එක උදාහරණයක් දෙන්නම්කෝ. අද බලන්න පුද්ගලිකාංශ කී දෙනෙක්ගේ රැකියා කප්පාදු ලක් වෙලා තියෙනවද? ඩෙන්මාර්කය, ඇමරිකාව වගේ රටවල් ඒවායේ ගියා. ඒවායේ කරේ මොකද්ද? පුද්ගලිකාංශයට ඒගොල්ලෝ ඒ සහන ආධාර ලබා දුන මාස 3කට. කාගේවත් රස්සා කපන්න එපා. කාගේවත් පඩි කපන්න එපා කියලා ඉවරලා. දැන් අපි අපේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 14ක්. හරිද? ඒ ට්‍රිලියන 14න් අපේ ණයබර ඩොලර් වලින් ගත්ත ණය තියෙනවා ඩොලර් බිලියන 40ක්. මේ සල්ලි අච්චු ගහපු නිසා රුපියල් 10කින් අවප්‍රමාණය වුණා. රුපියල් 10න් අවප්‍රමාණය වුණාම අපේ ණයබර විතර බිලියන 400කින් වැඩි වෙලා තියෙනවා. ඒ සල්ලි අච්චු ගහන්න තිබ්බේ අර මම කලින් කියපු ලෝක බැංකුව යුරෝපා සංගමයේ ජපානයේ චීනේ ණය ටික ගිවිසුම් අස්සම් කරලා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක වුණාම
ඒ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක වෙනුවට බැංකුවේ මුදල් පින් කරා නම් රුපියල් අවප්‍රමාණ වෙන්නෙත් නැහැ, උද්දමනය ඇති වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. වසන්ත හරි අවසන් කරන්න. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අනාගෙන හත් පොලේ නාගෙන තියෙන්නේ මේක. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ මේක මේ එක පක්ෂයකට එක පුද්ගලයෙකුට තනියම කරන්න බෑ. මේක අපි හිටියත් අපිත් මේක තනියම කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම ඒකත් කියන්න බෑ. ඒ නිසා මේක සාමූහික සාකච්ඡාවකින් විශේෂඥයන්ගේ දැනුමින් දැන් මේ කාර්ය සාධන බලකාට දාලා තියෙන කවුද? විශේෂඥයෝද? දැන් මේකට දේශපාලඥයෝ දාන්න නැතුව මේ විශේෂඥයෝ දාලා මේක කරන්න ඕන. දැන් අන්තිම උදාහරණ මම කියන්නම්කෝ. දැන් සීත ඍතු වෙනවා ඔක්තෝබර් මාස යුරෝපෙට. අපේ ඇඟලුම් වලට ලොකු ඉල්ලුමක් එනවා. දැන් අපිට යන ට්‍රෙන්ඩ් එක හැටියට බැලුවම කොරෝනා වේගය පහළට බහගෙන යන්නේ. එතකොට සීත ඍතුවට අවශ්‍ය අපනයන අද කරගන්න පුළුවන්ද? මොකද ඔවුන්ගේ ප්‍රාග්ධනය සමරකේ ප්‍රොඩක්ෂන් එකට හිර වෙලා තියෙන්නේ. අද අපි එක පියවරක් අරන් තියෙනවද? ඒක පියවරක් අරගෙන නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අපි පහුගිය කාලේ ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කරලා ගම්මාන හදලා ඒ සැලැස්මකට ගෙනාපු වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් අපි කියන්නේ පාරවල් හදන්න එපා කියලා. අපි කියන්නේ සංවර්ධන වැඩකට කරන්න එපා කියලා. ඒ ඔක්කොම කරන්න ඕන. මේ හැම එක්කෙනාගේම සුරක්ෂිතභාවය ආරක්ෂා කරන. හැබැයි ප්‍රයොරිටි මොනවද? ප්‍රමුඛතාවය මොනවද? කොයි විදියටද කළමනාකරණය කරන්න කියන එක සම්බන්ධව මේ කණ්ඩායමට අවබෝධයක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. මරික්කා මන්ත්‍රතුමා මේ ප්‍රශ්නයක් තියෙනවා මෙතුමාට යන්න කලින්. ඔබතුමාලා පහුගිය අවුරුදු කීයක් රටේ පාලන බලය හැබෙව්වද? හිටියන්නේ අවුරුදු 4කට වැඩි හිටියා. 4මාරක් විතර හිටියෝ. දැන් ඔබතුමාලා ඔය කියන විදිහට ආර්ථිකය හරියට කළමනාකරණය කළාද ඒ කාලේ සීමාව තුළ? 100%ක් එහෙම වුණා කියලා කියන්නේ නැහැ. හැබැයි කරපු දේවල් දැන් ඔබතුමාගේ ප්‍රශ්න ටික ලොකු ප්‍රශ්නයක්. හරිද? බඩු මිල අම්බාන අඩු කරා මට කියන්න දෙන්න පොඩ්ඩක්. ගෑස් මිල අඩු කරා, තෙල් මිල අඩු කරා, රජයේ සේවකයන් 10000ක් පඩි වැඩි කරා, ගැබිනි මාතාවන්ට පෝෂණ මල ලබා දුන්නා, අත්‍යවශ්‍ය ආහාරවල මම ඕනනම් මගේ ෆෝන් එකේ තියෙනවා මම ඔයාලට ගණන් හිලා ඔක්කොම කියන්නම්. ඒ ටික කරා ගම්පෙරළියෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක මිලියන 200 ගානේ පාරවල් හැදුවා, පාලම් හැදුවා. දැන් මගේ ආසනයේ විතරක් මිලියන 25000ක වැඩ කරලා තියෙනවා. කුණු කන්දර මිලියන 1500ක් වීදම් කරා, ගම් වතුර පාලනය කරන පොම්පාගාර හදන මිලියන 4000ක් වීදම් කරා, ලෝ ලෙවල් පාර්ට මිලියන 16000ක් වීදම් කරා, අතුරු පාරවල් පන්සල් ඔක්කොම හැදුවා. හැබැයි මම කියන්නේ අපේ ආණ්ඩුව හරි පර්ෆෙක්ට්ලි ඔක්කොම කරා කියලා ඉවරලා. එහෙම වුණා නම් අද මේ තියෙන අර්බුදේ මෙහෙම වෙන්නේ නැහනේ. එහෙනම් අපිව පරද්දන්නෙත් නැහනේ. හරිද? එතකොට මහා බැංකුව බැඳුම් කරේ පටන් ගත්ත තැන ඉඳලම පොඩි සැකයක් ප්‍රශ්නයක් මිනිස්සුන්ට තිබ්බා. ඒ නිසානේ අපිව පෙරද්දුවේ. දැන් අපිට බැනලා වැඩක් නැහැ. උඹලා කරාද හරියට කියලා අහලා වැඩක් නැහැ. අපි කරපො නැති හින්දානේ පෙරද්දුවේ. දැන් කරන්නකෝ ගත්ත කට්ටිය දැන් මහා ආර්ථික ඔස්තාද්ලානේ මේ ගත්තේ කරනවා කියලා ඉවරලා. දැන් නාලක ගොඩේවා, නිවාඩ් කබ්‍රාල්, පීබී ජයසුන්දර ඔක්කොම පොරවල්ලානේ ගත්තේ. කරනවා කියලා ඉවරලා. කෝ වැඩ නැහැ. මාස 7ක් වෙනවා අරගෙන මොනවද කරේ? ගම් වතුර ආවා, මේ මීුණා ආවා, කොරෝනා ආවා. හරිද? දැන් බඩගින්න ඇවිල්ලා තියෙනවා. දැන් හිඟන්න වැඩි වෙමින් පවතිනවා. මංකොල්ල කාර්ය ඉස්සරහට වැඩි වේවි. මොකද හිතුව මේ කලමනාකරණ හැකියාව නැහැ. ඒකට අපිට බැලලා වැඩක් නැහැ. හොඳයි. අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය ගාමිණී ලොක්කේ මහතාට. මට මේ මරික්කාර් මැතිතුමාගේ කතාව ඇහුවා මට ටිකක් hina ගියා. මොකද එතුමාලා මේ කොරෝනා මුකුත් නැතුව අවුරුදු 4මාරක් රට පාලනය කරා. 2010 ඉඳන් 2015 වෙනකන් රට පාලනය කරනකොට යුද්ධයකින් ඉවර වෙච්ච රටක් සංවර්ධනය කරන්න කටයුතු කරේ. හැබැයි ඒ ආණ්ඩුව පරාජය වෙනකොට දල ආදායම් වේගයේ 7.5 තියලා තමයි 2015 දී බාර දුන්නේ. 2015 ඉඳලා 2019 වෙනකන් මේ රටේ එහෙම අතුරුන්තරාවක් වුණේ නැහැ මාස්කුරිද සිද්ධිය නිසා. හැබැයි අපි බාර ගන්නකොට දල ආදායම් වර්ගයේ 2.2ට බහලා තියෙනවා. ඒ තමයි ආර්ථික කළමනාකරණයට කරන්න තියෙන මට එකම උත්තරේ. 2015 බාර දෙනකොට රටේ දේශීය සංවර්ධන කටයුතු කරන්න ගිහිල්ලා අපිට පුළුවන්කමක් ඇති වුණා බඩඉඟුරු අපනයන නවත්තන්න. මේ රටේ ගොවියෝ තමයි නිෂ්පාදනය කරේ බඩඉඟුරු. උළුඳු මේ රටේ ස්වයං පෝෂිත වෙලා හිටියා. වී මේ රටේ ස්වයං පෝෂිත වෙලා තිබුණා. 350ට පෝර දුන්නා මේ රටේ ජනතාව. එහෙම රටක් තමයි 2015 බාර දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට පෝර හිඟයක් රටේ. ආර්ථික අමාරුකම් අපේ වටිනා දේපොළ විකුණලා වරායවල තෙල් ටැංකි විකුණන්න ගිහිල්ලා
වරා එක කොටසක් විකුණලා රටේ දේපල විකුණන්න ගිහිල්ලා. එහෙම අවස්ථාවක තමයි අපි බාරගත්තේ. ඒ අරගන්නකොට අපි සලස්මකුත් එක්ක තමයි මේක බාරගත්තේ. ඒ හින්දා තමයි රුපියල් 10000ක් වැඩි කළා ඇතිකරු බදු ක්‍රම ඔක්කොම වෙනස් කරේ. හැම අංශයකටම බදු අඩු කරලා රාජ්‍ය සේවයට වෙන්න පුළුවන්, විධායක ශේෂ්ත්‍රයට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ශේෂ්ත්‍රයට වෙන්න පුළුවන්. බදු අඩු කරලා අලුත් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න හැකියි. ඒ තවාසනාවකට මාර්තු මාසෙදී කොරෝනාය මතුවුණා. අපි එදා කල්පනා කරා එදා පාර්ලිමේන්තුව අරන් පාර්ලිමේන්තුවේ බහුතරය අපිට අරගෙන උවමනා කරන අනපනත් අරගෙන කටයුතු කරා. ඒ හින්දා තමයි පාර්ලිමේන්තුව විසිරුව හැරෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුව හැරලා ඊළඟ පාර්ලිමේන්තුව මැතිවරණ අප්‍රේල් 25 වෙනිදා පවත්වන්න හිටියේ. නමුත් මාර්තු 9 වෙනිදා වෙනකොට කොරෝනා රෝගය ඇති වුණාම රටේම රට නෙමෙයි ලෝකෙම නැවතුණා. ලෝකේ නැවතුණා කොච්චර කියනොත් දැන් මේ අද මෙහෙත වෙනකොට රජයේ දරබන සත්වෝද්‍යානයේට සත්තු ඉන්නවා කැම දෙන්න ඕනේ රජයේ කවුන්ට් එකේ. උද්භිද විද්‍යාලය නඩත්තු කරන්න ඕනේ රජයේ මුදල් වලින්. කිසිම ආදායම් මාර්ගයක් නැහැ රටට. එහෙනම් කොහොමද මේ රට දුවන්නේ? එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ රටේ තියෙන විදේශ විනිමය පිටට අනේක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් සීමා කරගන්න. ලැබෙන ආදායම් රජය අරගෙන මේවා පාලනය කරන්න. දැන් අපි ඒ ආණ්ඩුව කාලේ මේගොල්ලෝ පුළුවන් කියනවට දුන්නේ සමුද්‍රී ලාභියාට ජීවත් වෙන්න දුන්නේ ආදායම් නැති මිනිහට රුපියල් 2000 නේ. රුපියල් 2000 දීලා කියන දම 20000ක් දෙන්න ඕනේ කියලා. රුපියල් 2000යි දුන්නේ. දැන් අපි කරේ මොකද? මේ ආර්ථික අහේනිය වෙච්ච වෙලාවේ සමුද්‍රී ලාභියාටත් දුන්නා. සමුද්‍රී පෙර අනිකුත් දෙන්න තිබුණා ස්ටි ඔක්කොටමත් දුන්නා. වැඩි හිටියෝ ඔක්කොටම දුන්නා. ණයක් හැටියට නෙමෙයි රුපියල් 5000 දුන්නා. ඒකම මේ සෞඛ්‍ය අඳිර නීතිය 3 වීල් එක එලවන්න බැරි එක්කෙනා. බස් එක දුවන්න බැරි එක්කෙනාට කොන්දොස්තර ඩ්‍රයිවර්ට මේසන් බාස්ට බඩු බාස්ට කම්කරුවට ඒ සියලු දෙනාටම 5000 ගානේ දුන්නා. ඒකෙදි දේශපාලන ભેදයක් බැලුවේ නැහැ හැමෝටම දුන්නා. දැන් පළවෙනි මාසෙ දුන්නා මේ මාසෙත් දෙනවා. ජූනි මාසෙ පිළිබඳව මැතිවරණ කොමසාරිස් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ දීලා දැන් කරන්නේ මොකද්ද? අපි මේ රට නැවත මේ යන්ත්‍රේ කරකවන්න ඕනේ. ඒකට සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටලා තියෙනවා මෙතුමා වගේ. ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටලා තියෙනවා. රටේ කුඩා කර්මාන්ත කඩාගෙන වැටලා තියෙනවා. කුඩා ව්‍යාපාරිකයෝ කඩා වැටලා තියෙනවා. ඊට අමතරව රජයට ලොකු බරක් ඇවිල්ලා තියෙනවා. මේ කොරෝනා රෝගයට අය වෙන අය ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ව බලන්න, ඒගොල්ලන්ට උපනා කරන විදුලි උපකරණ දෙන්න. විවිධ ප්‍රශ්න තියෙනවා. රජය දැන් අලුත් සලස්මකට යන්නේ. කොහොමද අපි විදේශ විනිමය ඉතුරු කරගන්නේ? අපි කල්පනා කරනවා මේ රටේ කුෂි කර්මාන්තය, සුළු කර්මාන්ත දෙක පුළුවන් ද අපේ රටේ සංවර්ධනය කළා අපිට පුළුවන් ද විදේශ විනිමය අනේක අපිට නවත්ත ගන්න. අපිට අල රටපටවන්න බැරි වුණාට කමන්න රටින් අල ගේන එක නවත්තා ගත්තොත් අපිට විදේශ විනිමය නවත්ත ගන්න පුළුවන්. බොම්බයි ලුණු රට පැටවුවේ නැතුවට කමන්නේ බොම්බයි ලුණු මේ රටේ නිෂ්පාදනය කරොත් ඒක නවත්ත ගන්න පුළුවන්. එදා වගේ බඩිරුකු ටික රට ගෙන්න එක නවත්තලා මේ රටේ නිෂ්පාදනය අපි කරලා පෙන්නපු ඒවා. උළුදු පෙන්නපු ඒවා. ඉඟුරු පෙන්නපු ඒවා. කහ පෙන්නපු ඒවා. ඒ ඔක්කොම රටින් ගෙනල්ලා දැන් මේ අන්තිමට අපේ රටට අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට ගමේ පැදුරක් චීනෙන් ගෙනාවේ. ඉදලත් චීනෙන් ගෙනාවේ. අපි අවසන් කරමු. කොස්සත් චීනෙන් ගෙනාවේ. අපි යන්නේ මේ වගේ කර්මාන්ත ඔක්කොම දේශීය හදන්න. විදේශ විනිමයක නවත්තන්න. එහෙම කළා මේ රට දෙනියන්න පුළුවන් වැඩපිළිවෙලකට යන්නේ. ඒකට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමාලත් මේ කණ්ඩායම අපි කරන්නේ. අපි විහිළුවක් කරන්නේ නැහැ. මේ රටේ වගකීම බර පිළිබඳව අවබෝධයක් ඇතුව. මේ රට කොහොමද ගොඩ ගන්න බැහැ. ඒ හින්දා තමයි කොරෝනා වලට මුහුණ දෙනකොට ලෝකයේ අනික් රටවල් ඔක්කොම එක්ක බලනකොට අපි බොහොම ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඊළඟට තියෙන අපේ ප්‍රශ්නේ තමයි විපක්ෂයට. විපක්ෂයට පුළුවන් ඊළඟ වටේදී අදහසක් තුමා හොඳයි. බොහොම මට ප්‍රශ්නයක් තියෙනවා මේ
ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න දර රාජ්‍ය සේවකීන්ට වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්න කියලා කිව්වේ. නෑ ඒක දැන් මටත් කියන්න පුළුවන් ඕනනම් තමන් කැමති නම් රජයට පාවිච්චි කරන්න. ඒක මම කිව්වට කැමති නම් ඒක කරන්න පුළුවන්. අකමැති නම් බලෙන් ඒක නියෝගයක් නෑ. නියෝගයක් නැහැ. නියෝගයක් නෑ. හැබැයි ඔබතුමාලාට හිතෙන්නේ නැද්ද එහෙම ඉල්ලීමක් කරනවා හෝ නියෝගයක් කරනවට වැඩිය හොඳයි ආදර්ශයක් වුණා නම් කියලා? ඒක දුන්නේ ජනාධිපතිතුමත් දුන්නේ මාස 3ක පටිය. මමත් දුන්නා හොඳ ගාණක් රජයට මේ ගිහිල්ලා මේ ඒ අරමුදලට. අපිට යුතුයකමක් තියෙනවා දෙන්න. ඔබතුමාගේ හැමෝම කටයුතු කළේ නැන්නේ. ඉතින් හුඟක් අය කරලා තියෙනවා. සමහර අප්‍රසිද්ධිය කරලා තියෙනවා, සමහර ප්‍රසිද්ධිය කරලා තියෙනවා. තමුන්නාන්සට ඕනේ ලැයිස්තුව ගත්තා නම් ඒකේ බලන්න පුළුවන් දීපුවන්ගේ ලේඛනිය. අපි දන්නේ ඒක ඇහුවේ. ඔව් ඉතින් ඒක කැමති නම් ඉල්ලන්න පුළුවන් ඒක හම්බෙයි තමුන්නාන්සලට. හොඳයි. බොහොම ස්තුතියි. මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දෙන්න. ඇමතුමා ඔබතුමාගේම ඒ වගේම ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබතුමාගේ පළවෙනි වටේදී අර ග්‍රවුන්ඩ් එක ගැන අහපුවාම ඔබතුමා කිව්වා ඒක බන්දුල ගුණවර්ධන ඇමතුමා කිව්වා ඒක එහෙමයි කියලා. දැන් ඔබතුමාගේ මේ වසන්ත ප්‍රශ්නයක් අහපුවම ඔබතුමා කියනවා ඒක පෞද්ගලික ඉල්ලීමක් ඒ වගේ එකක් මටත් කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් එතකොට අනිත් එකේ ග්‍රවුන්ඩ් එකේ වැඩේ රජයේ ප්‍රති උත්තර නෙමෙයිනේ ඒක. ඒක බෝඩ් එක කියන්නේ පුද්ගලික ආයතන. ඔව් ඒක ඒගොල්ලෝයි බන්දුල ගුණවර්ධන එක දිච්ච ගන්න දෙනවා. ඔව් ඒක දැන් එහෙම වෙද්දී ඇමතුමා දැන් මේ අර අපි කියනවා කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි කියලා. කියන්නේ ඔබතුමාලා කැබිනට් එක රජය විසින් කරන්න කළ යුතු දේවල් ප්‍රමාණයක් තියෙනවා. එහෙම නැතුව ඔබතුමා නිකන් මේ නිකන් වැඩේ අප්සෙට් ගියාම අරයා කරා මෙයා කරා වගේ එකක් නෙවෙයිද නිකන් වෙන්නේ. බන්දුල ගුණවර්ධන චෝදනාවක් කරේ නැහැනේ. අපි චෝදනාවක් කරේ නැහැ. නමුත් ඒ කටයුත්ත රජයේ ප්‍රතිපත්තියක් හැටියට ඒ ශ්‍රේෂ්ඨයත් එක්ක කතා කරලා තීන්දුවක් ගත්තා මේ වෙලාවට මේක අවශ්‍ය නැහැ කියලා. ගරු ඔබතුමා මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම් මෙතන. දැන් ඔබතුමාලා කැබිනට් ප්‍රකාශකවරයා තමයි මේ කතාව කියන්නේ. එතකොට ඔබතුමාලගේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ම හිටපු මන්ත්‍රීවරයෙක්ම කියනවා කැබිනට් ප්‍රකාශකයා කිව්ව මත් කාරණාමත පදනම තමයි මම මේ බොරුව කිව්වේ කියලා. එතකොට නෑ දැන් ඔහු කියනවානේ මම මේ ඔහු කිව්ව කාරණාමත පදනම තමයි මේ මට බොරු තොරතුරු දුන්නා. ඒ මත පදනම තමයි මම මේ ප්‍රකාශය කළේ කියලා. කවුද බොරු තොරතුරු දුන්නේ? දැන් ඔබතුමා දන්නේ නෑ ඔබතුමා නෙමෙයි මං කියන්නේ. ඔබතුමා නෙමෙයි මං කියන්නේ. ඔබතුමාට තේරුන්නේ මං අහපු ප්‍රශ්නේ. දැන් ඔබතුමාලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකනේ සම කැබිනට් ප්‍රකාශකනේ බන්දුල ගුණවර්ධන මහත්මයා ඔහු විසින් ලබා දුන්නු බොරු තොරතුරු මත පදනම්ම තමයි මම මේ ප්‍රකාශය කළේ කියලා ඔබතුමාලගේ ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික්කයේ මේ පාර මැතිවරණ ඉදිරිපත් වෙන අපේක්ෂකෙක් කියනවා. කවුද? උදේගම්මන් පිළ මහත්මයා නම කියන්නම්කෝ. ඔහු කියනවා ඔහුගේ ගිණුමක ඔහු සමාජ මාධ්‍ය පළ කරනවා. එතකොට දැන් මගේ ප්‍රශ්නේ දැන් සාමාන්‍ය ජනතාව විදිහට අපිට දැනන දේ තමයි එතකොට දැන් ඔබතුමාලාගේ කැබිනට් ප්‍රකාශකවරයා සම්බන්ධයෙන් අපිට තියෙන විශ්වාසය මොකද්ද? දැන් ඔහු බොරු තොරතුරු දෙනවා නම් ඔබතුමාලා ආණ්ඩුවේ කෙනෙක් කියනවා නම් ඒක ගැන මට මොකුත් කරන්න. ඒ කියන්නේ ඔබතුමාලාගේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න බෑ. මම ඒක ගැන දන්නේ නැහැ. මම දැනුවත් නැද්ද ඒ කාරණේ ගැන? ඒ හින්දා මට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට අර පත්තරේ ගියේ කාමින්ද ජයවර්ධනට විරුද්ධව මඩ පත්‍රයක් ගියාම හරින් කරා කියලා පත්‍රේ දුන්නා. අපිට වැඩක් නැහැ. ඒකත් ඒ දෙපළම මෙතන නැති නිසා අපි මෙහෙම මම නොදන්න දෙයකට මට උත්තර දෙන්න බෑ. දැන් ඔබතුමාලා කැබිනට් එක රැස් වෙනවානේ දැන්. මෙතුමා අහපු ප්‍රශ්නේ හරි දැන් කැබිනට් එකේදී මේ ගැන කතා වුන්නේ නැද්ද? මම කැබිනට් එකේ නෑ නේ. නෑ මං කියන්නේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමවත් රැස් වෙද්දී මෙහෙම කතා වුන්නේ නැද්ද? පාර්ලිමේන්තු කණ්ඩායම මේ දවස්වල අපි රැස් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක තීරණ ගන්න කවුද ඇත්තටම මම කියන්නේ දැන් මේ මොහොතේ තීරණ ගන්න කවුද ඇත්තටම මොකක් හරි පිළිබඳව දැන් ඔය කැබිනට් එක තීන්දුව ගන්නවා. එතකොට ඊට පස්සේ මොකක් හරි ඒ කියන්නේ වැරදි වගේ තේරුණාම පස්සේ ඇවිල්ලා කියනවනේ අපි කිව්වේ නෑ ඒක අපි අපි මාධ්‍ය ප්‍රකාශ රැස්වීමක් තියෙනවා අපි කිව්වේ ඒක. ඒක තමයි මම අහන්නේ දැන් මාධ්‍ය ප්‍රකාශකවරයා. එතන ඒ පිළිබඳ බොහොම පැහැදිලි කරා තමුන්නාන්සලා දකින්න ඇති මේ වෙලාවේ හැටියට ක්‍රිකට් බෝඩ් එක අපේ පටන් ගත්ත ක්‍රීඩා පීඨනිය අවශ්‍ය නැtei කියලා. නෑ ඔව් මට පැහැදිලිව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බොහොම ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වල ඒක වැරද්ද නිවැරදි කරා. ඒ වැරද්ද නිවැරදි කරන වැරදි. මේ මාධ්‍ය ප්‍රකාශකතුමා ඔයගේ කතා ඕන තරම් කියන 2500 ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වනේ. ඒකේ මේ පිළිබඳව අපි බොහොම පැහැදිලි කිරීමක් කරා. මට පැහැදිලි මම ප්‍රශ්නයක් අහන්නම් මේ ඔබතුමාගෙන්ම ඇමතුමාගෙන්ම මම අහන්නම් මේ රටේ දැන් ඔබතුමා කතා කර ඉද්දි මම දන්න විදියට මොකද මමත් මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉඳන් කහණුයි උඳුයි නම් එදා ඉඳන් තාම නම් ඉම්පෝට් කරන එක නැවැත්තුවේ නැහැ. කහයි උඳුයි මං අර අනික් ඒවා ගැන කියන්නේ කහ බෑන් කරලා තියෙනවා. කහ දැන් බෑන් කරා. නමුත් මං කියන්නේ
ඒ මේ වෙනකම්ම ඉම්පෝට් කරා. ඒක මං හොඳටම දන්නවා මොකද ඒක ඉන්දු වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ. දෙකම ඉම්පෝට් කරා. උඳුයි කහයි. අනික ඒවා මං අපි මේ ආණ්ඩුව ඇවිල්ලා තමයි උත්තර දෙන්නේ නැහැ මොකද මේ ඒක ආණ්ඩුව ඇවිල්ලා තමයි කහයි උඳුයි බෑන් කරේ. ඔව් හැබැයි මම මේ අහන්න හදන්නේ ඔබතුමා කිව්වා මේ ගිය ආණ්ඩුව විකුණුවා කියලා. මොකද්ද? දේවල්. ඔව්. දැන් අපි දන්න විදියට නම් විකුණන්න හම්බුන්නේ නැහැ ඔබතුමාලා හින්දා. අපි දන්න විදියට අන්තිමට ඒගොල්ලන්ට ලීස් වලට යන්න ඒ කියන්නේ හම්බුණා. 99 years දැන් හරි. හැබැයි ඔබතුමාලා ආපු ගමන්ම වික්කා. නෑ නෑ. හැබැයි අරගොල්ලෝ නිහඬයි. ඒකයි මම මේ චෝදනා කරන්නේ. ඔබතුමාලා ආව ගමන් ශැංග්‍රීලා එක එහා කෑල්ල වික්කා. ඔව්. ඔබතුමාලා ඉස්සර ආණ්ඩුවේ ඉන්නකොට ශැංග්‍රීලා එක දුන්නා. ඔව්. ඊට පස්සේ ඔබතුමාලා කාලේ තමා අර හම්බන්තොට මහා සම්මන්ත්‍රණ ශාලා හදලා අදටත් ඒවැ ආපස්සට ආදායමක් නැහැ. වරායවල් හැදුවා ආදායමක් අද නැහැ. අපි මේ ණය ගෙවන්න ඕනේනේ. දැන් මේකේ භයානකත්වය එනවා. මේ ඇත්ත මේ ගිය ආණ්ඩුවේ අපි මේ බැංකු හොරු කියනවා. ඒවා හැමදාම වෙලා තියෙනවා කියලා දැන් එනකොට ඔප්පු වෙලා තියෙනවා. ඔප්පු වෙලා දැන් හැබැයි තාම බැංකුවරකම පිළිබඳව තාම විභාග වුණා කියලා තියෙනවා එක්කෙනෙක්වත් ඔප්පු වෙලා නැහැ. ඒක ඇත්ත. ඔබතුමා කියන එක ඇත්තටම ඇත්ත. ඉතින් දැන් විභාග කරන හරියට මතුවේ ඉස්සරහට. ගිය පාර ආණ්ඩුවේනුත් බලාපොරොත්තු වුණ එක දැන් ඒකයි මේ අපි ඩීල් කතා කියන්නේ. ඔබතුමාලාගෙන් දැන් මේ ආණ්ඩුව ඇවිල්ලත් දැන් මාස 6ක් යනවා අපිට තාම දකින්නේ මොනවත් වෙනවා කියලා ඒවා. ඇත්ත වශයෙන්ම මාස 7ක් ගිහිලා තියෙනවා. ඔව් ඒකනේ. මේ කොරෝනා උදේදී අපේ දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙනු මොකද අපි කිව්වේ අපිට පාර්ලිමේන්තුවේ බලතල නැතුව අපිට හුඟක් අපි බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා සංශෝධන කරන්න බෑ කියලා. ඒ හින්දා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න හම්බෙච්ච පළවෙනි දිනේම පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. දැන් ඔබතුමාලට වැඩ කරන්න බැරි මොනවද ඒ සංශෝධන? මොනවද ප්‍රශ්න? අපිට ව්‍යවස්ථාවේ සංශෝධන කරන්න තියෙනවා. විවිධ අනපනත් සම්මත කරගන්න. හරි අපි කියමුකෝ ඔබතුමා දැන් දන්නවනේ. ඔබතුමාලා හොඳ නිශ්චිතව දන්නවා දැන් අපිට මේ සංශෝධන මොකද්ද ඔය සංශෝධනය කරන්නේ? ඒ සංශෝධන අපි වෙලාවට කියන්නම්. නෑ මම හරි භයානකයි රටේ මේවා සාකච්ඡාවකදී ඒ කතා කරන්නේ ඒක අපි පිළිබඳව ලොකු දීර්ඝ සාකච්ඡාවක් අපි කරන්නේ ඒක. ඒක නම් මම උත්තර දෙන්නම් තමුන් මෙතන නෙමෙයි. ඒකට තියෙන ෆෝරම් එකක් අපිට. දැන් මෙහෙමනේ ඇමතුමා ඒ ඔබතුමාට ඒ බලය ගන්න එපා. ඔය සංශෝධනය කරන්න. එතකොට ඒ බලය දෙන්න මිනිස්සු තීරණය කරන්නේ ඔබතුමා කරන්න යන දේ අනුවනේ. ඒක තමයි ඔබතුමාගේ යුතුයකමක් තියෙනවා ඒක අද කියන්න. අපි මහජනයා කෙරෙහි විශ්වාසය තියලා තමයි පාර්ලිමේන්තුව ඉතුරු හැරියේ. දැන් බැරි වෙලාවත් එහෙම අපි අගෝස්තු මාසේ අවුරුදු 5 ගිහිල්ලා විසිරු හැරියා. පාර්ලිමේන්තුවක් නොනපවත්වා ඉන්නවද අපි? දැන් මේ විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න කියලා මාර්තු මාසේ විසිරු හැරපෙයිලා. බැරි වෙලාවත් අවුරුදු 5ම සම්පූර්ණ වෙලා. පාර්ලිමේන්තුව විසිරු හැරියා නම් මොකද කරන්නේ? ඒක ගැන නෙමෙයි. ආයි මම අපතුමාගේ ප්‍රශ්නෙට ඒක නෙමෙයි. මම කියන ප්‍රශ්නේ නෑ අපි මේ ප්‍රශ්නේ අපි ප්‍රශ්නෙට උත්තරයක් ගමුකෝ. අපි ප්‍රශ්නෙට උත්තරයක් ගමු. දැන් බලන්න පඩිය අඩු කරන්න කියන්න ප්‍රශ්නයක් වුන්නේ. එතකොට මිනිසුන්ගේ බඩුවලට බදු ගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඕන වුන්නේ නැහැ. එතකොට ඔබතුමාලට ඔය සෑම දෙයකම ඕන වෙන්නේ නැහැ. හැබැයි මේ අවශ්‍ය වෙන දේවල් ටික මේ රටේ මිනිස්සුන්ට කියන්න එපා. එතකොට ඒක අපි කියනවා වෙලාවට ඒක කියනොද? මැතිවරණට යනකොට අපි ඒක කියනවා. ඒක තමයි ඔබතුමා කැමති නැද්ද මේක කරගන්න මේ වෙලාවේ? ඒක අපි කියන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ මම ජනාධිපතිවරයා හැටියට පත් වුණාම මට පාර්ලිමේන්තුව විසිරුවාරින්න පුළුවන් පළවෙනි දවසේම අපි ඒක කරනවා. මොකද අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනේ. ඒක අපි පිළිගන්නවා. අපි මේ නැවත ඒකට තමයි අපි යන්නේ. එතකොට විපක්ෂයට තියෙන යුතුයකම තමයි විපක්ෂයේ බලය පෙන්වන්න ඕනේ නම් පාර්ලිමේන්තුවට අවිල්ලා ඔය කාර්ක සභාවලට ගිහිල්ලා විපක්ෂය අරගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව ඒක තේරුන්නේ නැහැ මම හිතන්නේ. මරිකමන්තුමා දැන් මේ ටොපික් එක දැන් ටික ටික ලොකු වෙනවානේ. ආයි අපි පොඩ්ඩක් මෙහෙම පටු කරලා අරගෙන ඔයාගෙන් අහන්න මරිකමන්තුමාට. දැන් මේ අස්සේ